විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිරූපාදී සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723 ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Have a good night, everybody. මාව ඇහෙන්නේ නැද හැමෝටම? Right. මම විතර Good night, sir. අපි මේ පන්තියේ පටන් අරගෙන සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව හැදෙන තැන ඉඳලා කතා කරන්නේ. ඉංග්‍රීසි හැදෙන්නේ කොහොමද? භාෂාවක් ගොඩනගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මාව පේනෝ නේද හැමෝටම? right. ඉංග්‍රීසි හැදෙන්නේ කොහොමද භාෂාවක් විදියට? ග්‍රීක ලතින් භාෂාවෙන් ඇවිල්ලා. ඒ වගේ මූලික කාරණා ටිකක් තමයි කතා කරේ. ඉතින් අද එතන ඉඳන් ඉස්සරහට යන්න හදන්නේ. මම ගොඩාක් ටියුට්ස් දැම්මා ගන්න මම හිතනවා මේ වෙනකොට අරගෙන ඇති කියලා. වුවමනාම ඒවා. right. වැදගත් ටියුට්ස් කීපයක්. එතකොට මම පොඩ්ඩක් කියන්නම් අපි කොහොමද භාවිත කරන්නේ කියලා ඉගෙන ගත්ත පාඩම් කීපයක්. දැන් මෙන්න මෙතන බලන්නකෝ. ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්තා මේම ටොපික් එකක්. එපිසස් කියලා මාතෘකාවක් ඉගෙන ගත්තද මතකයිනේ? එපිසස් කිව්වේ මොනවද ළමයි? මම මේ ලයිට් එක ඔෆ් කරන මාව පේනවනේ normally. එපිසස් කිව්වේ මොනවද? උපසර්ග. එපිසස් කියලා කිව්වේ උපසර්ග. එතකොට උපසර්ග අර මට දීපු නමෙන්ම එන්න හැමෝම. මම මොකද පබ්ලික් ගෲප් එකක් අයින් කරලා තියෙන්නේ මේක විතරයි දැන් තියෙන්නේ. ලින්ක් එක දෙන්න රෙජිස්ටර් වෙච්ච අයට සීමා කරන්න. මට දීලා තියෙන නමින් එන්නේ ගොඩාක් හොඳයි ඔයාලට. right. අන්නේ. okay. මේ එපිසස් කියන එක අපි කතා කරා. සාමාන්‍ය ඒ වගේ ඒ නමින් ඩෙන්ටිටි මට දීලා තියෙන නමින් එන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් චෙක් කරනකොට ඔයාලට අවුලක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. කමන්න බලමු. එපිසස් කියන්නේ උපසර්ග. දැන් අපි බලමු මේ වගේ දේවල් කොහොමද ප්‍රශ්න පත්‍රයේ ගෙන්නේ කියලා. right. නිකන් අපි පොඩි දෙයක් මම ඔයාලට පේපර් එකක් දානවා තාම අර ටෙන්සර්ස්වත් මුකුත් පටන් ගත්තේ නැති නිසා ඒක නිසා තාම අවුල්. මම පොඩි දෙයක් ගන්නම්. කොහොමද හැදෙන්නේ කියන එක මම පොඩ්ඩක් පෙන්වන්න ඕන නිසා. අන්න බලන්න. සමහරු තාමත් තමන්ගේ ෆෝන් එකෙන් නිකන් ඔහේ එන්න හදනවා. එහෙම ඉතින් මේකට ජොයින් වෙන්න බෑ. අනිවාර්යෙන්ම මේ රවුටර් එකක් හදාගන්න සිද්ධ වෙනවා. right. ඒ බලන්නකෝ. ඔය භාවිතා වෙන ආකාරය මට මේ කියන්න ඕන. I really like her. She has got a very lovely. දැන් මේක එකක් දෙන්න දෙන person කියලා වරහන් ඇතුළේ තියෙන්නේ. වරහන් ඇතුළේ තියෙන්නේ person කියලා. දැන් මෙතන බලන්නකෝ මේ. බැලුවම වට තේරෙනවනේ මේ. I really like her. She has got a very lovely person කියන එක තමයි personality හැදිලා තියෙන්නේ. right.
person කියන එක personality හැදුනා. right. Sir, mic mute. නෑ පොඩි අවුලක් වුණා ඒක. දැන් හරි. මේ බලන්න. I really like her. මම ඇත්තටම එයාට කැමතියි. හරි. She has got a very lovely personality. She has got ඇයට තියෙනවා lovely personality. මේ person කියන එකෙන් තමයි අපි හදන්න ඕන. ඒතර අපි දැනන් ඉන්න ඕනේ මේ person කියන එක මොන වගේද හැදෙන්නේ කියලා. අන්න ඒක තමයි මම උගන්වන්නේ. දැන් මෙතන බලන්නකෝ මම කියන විදිය. පොඩ්ඩ මම කියන්නම්. හොනේ. මේ බලන්නකෝ. I really. දැන් real නේ. real කියලා අහලා තියෙනවනේ. real කියන්නේ මොකද්ද? noun එකද adjective එකද මොකද්ද? ඒ කියන්නේ නාම පදයක්ද නාම විශේෂණයක්ද ක්‍රියාපදයක්ද ක්‍රියා විශේෂණයක්ද? මොකක්ද idea එක? real කියන එකේ idea එක මට කියන්න. මට කියන්න real හැදෙන්නේ කොහොමද? අපි කියන නාම විශේෂණය. ඔව් real life අපි කියන real life එකක් කියලා. එතකොට සාමාන්‍ය real life එකක් කියන්නේ එතකොට ඒක නාම විශේෂණයක් නේ. life එකට real දාලා real life adjective. බලන්න. adjective එක ඕකෙම ඔය real කියන එක තමයි really හැදෙන්නේ. අපි කියන්නේ really අන්න adverb එක. really adverb එක. අපි මේවා කතා කරානේ. මම තව පොඩ්ඩක් මතක් කරන්න. දැන් දන්නවනේ එක real කියන base form එකේ ඉන්නේ මේ බෙදෙන්නේ real really. ඔහොම බෙදෙන්නේ. I really like it. තමයි really කියලා කියන ඇත්තටම මම ඇත්තටම කැමතියි. She has got a very lovely personality. දැන් the real කියන එක හරි. අදහසක් ගන්නකො real කියන එක. ඊට පස්සේ බලන්න මෙතන තියෙන lovely කියලා එක. love කිව්වහම මට කියන්නේ මේක noun එකක්ද adjective එකක්ද adverb එකක්ද? මොකක්ද සාමාන්‍ය love කියන්නේ? ඔව්. love කියන්නේ මොකද්ද ළම? එහෙම ගත්තොත් මොකක්ද? කියන්නේ Adjective. adjective Adjective. adjective adjective එකක් විදිහට ඕන හතල භාවිතා කරන්න පුළුවන්. අපි කියන සාමාන්‍ය දැන් මේ බලන්නකෝ love කියන එක සාමාන්‍යයෙන් noun එකක් විදිහටත් ගන්නවා. ඒ වගේම verb එකක් විදිහටත් ගන්නවා. හරි? noun එකක් විදිහටත් ගන්නවා verb එකක් විදිහටත් ගන්නවා. දැන් noun එකක් විදිහට ගත්තොත් ගණන් කරන්න බෑ. uncountable noun කියලා අපි කියන්නේ. uncountable noun එකක් කියන්නේ ගණන් කරන්න බෑ. හරි? ලව් කියන්නේ එක ලව් දෙක ලව් එහෙම කියන්න බෑනේ. එහෙම මට ලව් තුනක් තිබුණා කියන්න පුළුවන්. ඒක ඇවිල්ලා වෙන කතාවක්. එතකොට ලව් එක බ්‍රේක් වුණා. එතන නාම පදේනේ. ලව් එක. එහෙම ලව් එක කියන ප්‍රත්‍යයෙන් සිංහලෙන් දැම්මට ලව් කියන්න බෑ. මොකද ගණන් කරන්න බැරි නාම පද එක්ක භාවිතා කරන්නේ නැහැ. දැන් මේකත් නිකන් මතක තියාගන්නකෝ. රයිස් කියන්න බෑනේ. වැරදි. අපිට කියන්න පුළුවන් the rice.
බත් කියන්න පුළුවන් බතක් එහෙම කියන්න බෑ. දාලා කියන්න බෑ. මිල්ක් කියන්න බෑ. අපිට කියන්න පුළුවන් හැබැයි ද මිල්ක් කියලා. ද මිල්ක් කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ ගණන් කරන්න බැරි නාමපත් තියෙනවනේ. ඒවට දාන්න බෑ. සාමාන්‍යයෙන් දාන්නේ ද වෝටනේ. බලන්න. වෝට කියන්න බෑ. දාන ද වෝට. ද වෝට. බලන්න ද වෝට. right. the water. ඒ කියන්නේ වතුර. ඒ වගේ තමයි මේ ලව් කියන එක countable uncountable. ඒ කියන්නේ countable පැත්තට නෙමෙයි ගන්නේ uncountable පැත්තේ noun එකක් මේක. ඒ වගේම verb එකක් ආදරය කරනවා. දැන් අපි නිකන් කියනෝනේ I love you කියලා. I love you. බලන්න. ලෝකප් එකට වාක්‍යය. I love you. මම ආදරේ. I love you කියලා මෙතන කියන්නේ. එතකොට love කියන්නේ ආදරේ කරනවනේ. සාමාන්‍ය එතකොට ඒක ක්‍රියාවක්. හරි. දැන් අපි සාමාන්‍ය ඉගෙන ගත්තා. මෙතන බලන්නකෝ. lovely. මට කියන්නේ lovely කියන්නේ මොකද්ද කියන්නේ එතකොට? දැන් නිකන් අදහසක් ගන්න පුළුවන් lovely කියන්නේ මොකද්ද? තේරුම නෙමෙයි මට ඕන. මට කියන්න මේක noun එකක්ද adjective එකක්ද adverb එකක්ද? ඔන්න ඔතන එන්න ඕන. ඒ බෙදීම අවශ්‍යයි. ඒ අර උපසර්ග දාලා බෙදන එක ඕන. adverb එක. sir adverb එක. adverb එකක්ද? හොඳට මතක තියාගන්න. සමහර ඒවා තියෙනවා ly දැම්ම පමණින් adverb එකක් වෙන්නේ නැහැ. හරි. ඒ වගේ ඒවත් මතක තියාගන්න වෙනවා. ඒකයි කියන්නේ හරි පරිස්සම් මේ බලන්න. ඒතකොට lovely නේ. lovely personality. She has a very lovely personality. verb එකක් නැතුව adverb එකක් වෙන්න විදියක් නැහැ. හොඳට මතක තියාගන්න. ක්‍රියා විශේෂණයක් එන්න ඕන ක්‍රියාපදයක් තියෙන්න ඕනනේ. හරි. එතකොට තියෙනවා මෙතන. තියෙනවා නම් මෙතන තියෙන්න ඕන මේ ප්‍රශ්න හැදෙන විදිය මම පොඩි මූලාරම්භයක් වගේ ඉස්සරහට කොහොමද යන්නේ කියලා මම පොඩි අවස්ථාවක් පෙන්නන්නම්. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගත්තාම ඒක පොඩ්ඩකින් එකක් දෙකක් නෙවෙයි ඒක දිගට යනවා. අකුරෙන් අකුරට පැහැදිලි කරනවා. අකුරෙන් අකුරට ප්‍රශ්න 50ක් පැහැදිලි කරා නම් උත්තර ලියා ගන්න පුළුවන්. මහ දෙයක් නැහැ. very තියෙනවා නම් ඊට පස්සේ තියෙන්න ඕන නාමපදයක්. නාමපදයන්නේ තියෙන්න ඕන. මේ තියෙන නාමපදේ. ඒක හැදෙන විදිය මම කියන්නම්. නාමපදයට කලින් මොකද තියෙන්න ඕන? නිකන් අදහසක් කියන්න මට. ඔයාලට දැන් තේරෙනවා. නාමපදයට කලින් මොකද තියෙන්න ඕන? තියෙනවා නම් මොකද තියෙන්නේ? නාම විශේෂණයක්. අටවාගෙන ඉන්න නැතුව උත්තර දෙන්න. නාම පදයකට කලින් තියෙන්න ඕන තියෙනවා නම් නාම විශේෂණයක්. හරි? ඊට කලින් තියෙන්න පුළුවන් අද. විශේෂයෙන් තියෙනවා නම් ඔයා හිතා ගන්න ඕන ඉස්සරහා නාම පදයක් තියෙනවා. නාම පදයට පෙර නාම විශේෂණයක් තියෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. හරි? කියන එකේ චුට්ටි අදහසක් කියනකොට නැත්නම් ඔකත් පැටලෙනවනේ. ඔක තේරුම් ගන්න. කියන්නේ මොකද්ද කියලා අදහසක් එන්නේ. මෙන්න මේකත් එනම් පොඩ්ඩක් තියාගන්න. කියනවා an කියනවා the කියනවා හරි the කියනවා the කියනවා මේ බලන්න මම මේ උදාහරණයක් කිව්වොත් අපි දන්නේ නැති බල්ලෙක් ඉන්නවා
කොහොමද කියන්නේ? අපි දන්නේ නැති බල්ලෙක් ඉන්නවා කොහොමද කියන්නේ? මට කියන්න නම කතා කරන්න. අපි දන්නේ නැති බල්ලෙක් ඉන්නවා කොහොමද කියන්නේ? අපි දන්න බල්ලෙක් ඉන්නවා කොහොමද කියන්නේ? අපි දන්නේ නැති බල්ලෝ ගොඩක් ඉන්නවා. අපි දන්න බල්ලෝ ගොඩක් ඉන්නවා. කොහොමද කියන්නේ? අන්න ඒක තීරණය කරන්නේ ඒද and the දීදද කියලා දාලා. හරි? ඒක හොඳට තේරුම් ගන්න. ඒක අපි එතනින් තමයි තීරණය කරන්න ඕන. A dog කිව්වා sir ඔව් හාමුදුරනේ. a dog කිව්වොත් a dog ඔව් දන්න බල්ලෙක් ඔව් a dog කිව්වොත් එහෙම දන්නේ නැති බල්ලෙක්. හරි? a dog කියන අපි කියන ඉන්ඩෙෆිනිට් ආටිකල් එක නැත්තම් definitely හරියට දන්නේ නැහැ. හරි? a dog කියන්නේ හරියටම දන්නේ නැහැ. බල්ලෙක්, මිනිහෙක්, ටීචර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්. right? ඒ අනවශ්‍ය සවුන්ඩ්ස් එනවා නම් ඔෆ් කරගන්න ඕන. අනිත් අයට කරදරයක් වෙන්න සර් එතකොට හැම වෙලාවෙම කියන නාම පදේ ඒ කියන්නේ කියන ප්‍රත්‍ය යෙදුනොත් නොදන්නා වූ යමක් ප්‍රකාශ කරන්නා වූ අර්ථය කියන අනිවාර්යෙන්ම. දැන් අපි කිව්වොත් the dog කිව්වොත් මෙම a dog කියලා කියන්නේ අනිවා අපි සාමාන්‍යයෙන් දන්නේ නැහැ. හරි? the dog කියන්නේ අපි දන්න බල්ලා. the dog කිව්වොත් අපි දන්නවා. a dog කිව්වොත් අපි දන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය වෙනවා අපි දන්න බල්ලෝ ගොඩාක් කියන්න. හරි අපි මුලින්ම කියලිමු දන්නේ නැති බල්ලෝ. දැන් දන්නේ නැති බල්ලෙක් නම් a dog නේ. අපි දන්නේ නැති බල්ලෝ ගොඩක් ඉන්නවා. මෙතන නම් එක බල්ලයි. බල්ලෙක් බල්ලෝ ගොඩක් ඉන්නවා නම් කියන්නේ dogs. Dogs. right? බල්ලෝ ගොඩක් ඉන්න නිසා එතන අපි දාන්නේ dogs කියලා. උතර මතක තියාගන්න. dogs Dogs. දැන් අපි ගත්තොත් එහෙම අඳුරන බල්ලෝ ගොඩක් ඉන්නවා. සර් එතකොට the dog අහනවද මොකද? the dog කියපුවාම TH දීමද? දී එක වෙනම කතාවක්. ඒක මම කියන්න හදනවා. dog ඊට පස්සේ the dogs කිව්වොත් එහෙම. ඔන්න බලන්න. dog කියන්නේ දන්නේ නැති බල්ලෙක්. the dog කියන්නේ දන්න බල්ලා. dogs කියලා කියන්නේ ඔය මේ ආවලි මාත්මියගේ පොඩ්ඩක් මියුට් කරගන්න මොකද ඇහෙන වැඩි සවුන්ඩ් එක. ශාමලේ මිස්කේ තමයි ප්‍රශ්න දෙන්නේ. පොඩ්ඩක් ඇහෙන වැඩි වෙයි. එතකොට කට්ටිය නිකන් තරහ වෙන්න පුළුවන් මාත් එක්ක. ඇහෙනවා කියලා කියන්න පුළුවන්. මේ a dog කියන්නේ එක්කෙනෙක්. the dog කියන්නේ දන්න බල්ලෙක්. හරි? dogs කියලා කියන්නේ බල්ලෝ ගොඩක් දන්නේ නැහැ. the dogs කියන්නේ බල්ලෝ ගොඩක් දන්නවා. හරි? බල්ලෝ ගොඩක් දන්නවා. හොඳට මතක තියාගන්න. බල්ලෝ ගොඩක් ඉන්නවා අපි දන්න බල්ලෝ. the dogs. බල්ලෝ ගොඩක් ඉන්නවා අපි දන්නේ නැහැ. බල්ලෝ ටිකක්. අද බල්ලෝ dogs. දන්න එක බල්ලෙක් ඉන්නවා the dog. දන්නේ නැති එක බල්ලෙක් a dog. දැන් අපි නිකන් කියන්න බලන්න. දන්න ටීචර් කෙනෙක්. the teacher. දන්නේ නැති ටීචර් කෙනෙක්. a teacher. ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා දන්නේ අඳුරන්නේ නැහැ. ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා දන්නවා. අපේ ටීචර්ස්ලා අඳුරන ටීචර්ස්ලා the teachers. The teachers. the teacher භාවිතා කරනවා නම් දන්නවා. the teachers කියලා ගොඩක් වුවොත් දන්න ටීචර්ස්ලා ගොඩාක්. අන්න එකෙන් ඔයා මතක තියාගන්න.
ඊට පස්සේ අපි ඉන්නවන ස්වර සවුන්ඩ්ස් එනවනේ. දැන් මෙහෙම A E I O U. මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා ස්වර සවුන්ඩ්ස් එන ඒවා. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමු ant කූඹිය. ant කූඹිය කියලා ගමුකෝ. දැන් කූඹියෙක් නම් ant ස්වර සවුන්ඩ්ස් එන නිසා ant දානවා. an ant. කූඹිය අපි දන්න කූඹිය නම් the ant. හොඳට තේරුම් ගන්න. අරක සමානයි කිසි වෙනසක් නැහැ. මේ කියන්නේ ඒ අකුරම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් කරනවා අපි අර ස්වර vowel sounds එන නිසා. ඊට පස්සේ the ant කූඹිය මේ බකේ පාන් කැලක අපු කූඹිය මේ ඉන්නේ. අපි කියනවා ant the ant. දැන් අපි කමු සතෙක් an animal. සතෙක් නම් an animal. සතා නම් කොහොමද කියන්නේ අපි? අර දම තමයි උච්චාරණය කරන පොඩ්ඩක් වෙනස් විදියට මොකක්ද කියන්නේ? the animal. ඔන්න බලන්න. an animal මොකද උනේ? the animal උනේ. right? අපි ගමු අපි සාමාන්‍යයෙන් කියනවා an apple. apple ගෙඩිය. අපි දන්න apple ගෙඩිය. the apple. ඔන්න බලන්නකෝ. හැදෙන විදිය. an individual, the individual. an hour. පැයක්. පැය the hour. මේක ඉස්සරහට යනකොට ඔයාලා ප්‍රැක්ටිස් වේවි. මතක තියාගන්න vowel sounds එනකොට අර an එක ඒක an වෙනවා the එක d වෙනවා. උච්චාරණයේ පොඩි වෙනසක් වෙන්නේ the d වෙනවා. ඒක හැමතැනදීම බෑ ළමයි. ටිකක් අපි එක බුද්ධිමත් වෙලා අර යන ගමන් ඉගෙන ගන්න ඕන දෙයක්. දැන් බලන්න intelligent. intelligent නෙමෙයිනේ. my mother is an intelligent lady. නෙවෙයි. හැබැයි an different කියන්නේ නෑනේ. different. ඒක අපි භාවිතයත් එක්ක ටිකක් පුරුදු වෙන්න ඕන දෙයක්. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඔන්න මෙතන ගත්තා. දැන් එතකොට මේ බලන්නකෝ. ගියපු දුරක් නේ ප්‍රශ්නකට. I really like දැන් tenses මම ඉගෙනුවේ නෑ මම tenses දැන් පටන් ගන්නවා. She has got a very lovely තියෙනවනේ. තියෙනකොට එතකොට personal නාම පදයක් තියෙන්න ඕන. පෞරුෂයක්. දැන් අපි දන්න පෞරුෂයක් නෙවෙයි පෞරුෂයක් නේ. ඒක පෞරුෂයක් තියෙනවා. අපි එහෙම කියනෝනේ පෞරුෂයක් තියෙනවා. මේසයක් තියෙනවා. එකක් නේ තියෙන්නේ. right. very lovely personality. මේ has got කියන එක ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද has got කියන්නේ කියලා. has got කියලා කියන්නේ have කියන එකටම තමයි. has got කියන්නේ British English එක. ඒ කියන්නේ අපි හරිනම් has got කියලා තමයි භාවිතා කරන්නේ. has got have got අපි භාවිතා කරනවා. හැබැයි අපි කියන්නේ American එක. අපි කියන්නේ has have මෙන්න මේක American එක කියන්නේ. එතකොට has have කියන්නේ American එක. අපි ගොඩක් භාවිතා කරන්නේ මේක භාවිතා කරනවා. has got have got කියන්නේ මොනවා හරි තියෙනවා. have කිව්වත් එකයි has got කිව්වත් එකයි. දැන් she has කියලා නතර කරන්න පුළුවන් මෙතන. she has a very lovely personality කිසි වැරද්දක් නැහැ. හැබැයි she has got කියන්නේ British English එක. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලින් කියනවනම් she has got කියලා තමයි කියන්නේ. දැන් ඕක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. මේක හරියට has got කියන්නේ has have ම තමයි. මම PDF එක දාන්න. එතකොට බලන්න. දැන් ගත්තොත් එහෙම මෙතෙන්ට personality දාන්න බෑ එකපාරටම. දැන් උත්තරේ දීලා තියෙන නිසා හොඳයි. දෙවිලි ප්‍රශ්න ගත්තත් ඔයාලට බැරි වෙනවා. උත්තරේ දීලා නැහැනේ. ඔයාලට උත්තරේ ගන්න වෙනවා. මම ඇත්තටම ඇයට කැමතියි. ඇයට තියෙනවා හොඳ ආදරණීය පෞරුෂයක්. කියන්නේ a very lovely personality. දැන් අපි බලන්න person කියන එකෙන් හැදෙන්නේ මොනවද කියලා. ඒක මගේ ටොපික් එක තාම එතන.
ඒ යන අතරතුරේ තමයි අර චුටි දේවල් ටික ගන්න මම. මට ඕන බොහොම සිම්පල්ව සරලව ඔළුවට යන්න ඕන පැය දෙක වෙනකොට. නැත්නම් වැඩක් නැහැ. මම ඒකනේ අනවශ්‍ය බිඩුවක්වත් කතා කරන්නේ නැහැ. නැත්නම් මට පම්පුරි ගහන්න පුළුවන් කතන්දරේ වැඩක් නැහැ. බලන්න පර්සන් දැන් පර්සන් කියන්නේ රූට් එකනේ. මොකද රූට් එක කියන්නේ මූලික ස්වරූපේනේ තියෙන. හොඳට තේරුම් ගන්න. පර්සන් රූට් එක විදිහට ගත්තොත් ඒක වෙන නවුන් එකක්. පර්සන් කියන්නේ පුද්ගලයා. අපේ පර්සන් කියන එකේ ප්ලූරල් නවුන් එක මොකක්ද නම? ගොඩක් න. පර්සන් පුද්ගලයා නම් ගොඩක් කියන්නේ මොන කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? ගොඩක් කියලා අපි කොහොමද කියන්නේ? people. පර්සන් එකේ බහුවචනේ මොකද්ද? people නිකන් මතක තියාගන්න. people's bank කියන්නේ මහ ජනතාවගේ බැංක. පර්සන් රූට් එක. ඔය දන්න අය සමහර ඒවා එවන්න ඉතින් මට. එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ පර්සන් වලින් හැදෙන්නේ හැමෝටම ආව ක්ලියර් යහන නේද? මැසේජ් එකක් හරි දාන්න බලන්න. එහෙම ගැටලුවක් නැහැ නේ. right. ප්‍රශ්න තියෙන අය මැසේජ් එකකින් එවන්න. මම බලලා කියන්න. දැන් පර්සන් යොතත් රූට් එක නවුන් එකනේ. ඊට පස්සේ personally ඔන්න බලන්න. personal personalize ඔන්න හැදෙන ඒවා. ඉතින් මේක දැනන් ඉන්න ඕන පුතෝ. ටිකක් අවධානය යොමු කරන්න ඕනේ මේ ගැන. ඒකනේ මම කිව්වේ මේ පාඩම කොච්චර වටිනවද කියලා. පර්සන් තියෙනවා, පර්සනලි තියෙනවා, පර්සනල් තියෙනවා, පර්සනලයිස් තියෙනවා. ඔන්න දැන් පුතෝ අපි අවබෝධ කරගන්න මොනවද මේ එකිනෙකට කතන්දර කියන එක. හරි මට කියන්නේ පර්සනලි කියන්නේ මොකද්ද? අර parts of speech වලින් මොකද්ද? noun එකක්ද, verb එකක්ද, adverb එකක්ද, adjective එකක්ද මොකද්ද මේ? මොකද්ද? personally කියන්නේ මොකද්ද කියන්න මට? උත්තර දෙන්න. මොකද්ද? මොකද්ද තේරෙන්නේ? පෞද්ගලිකව. මොකද මුල් ටික තේරෙන්නේ නැහැ කියන්නේ මොකද? පෞද්ගලිකව. ඔව් ඔව්. මේ ප්‍රශ්න වැඩි තේරුම් ගන්න යන්න එපා. මම මේ පොඩි දෙයක් කියන්නේ. මුල් ටික තේරුම් නැත්තම් මුල් ටිකට ගිහලා වීඩියෝස් බලන්න. මොකද මෙතන ඕන තරම් තියෙනවා සෆික්සස් පාඩමේ ඔක්කොම දේවල් ටික. මම වීඩියෝ දීලා තියෙන්නේ ඒකට. හරි. මෙතෙන්ට වාට ගියොත් එහෙම මේ සෆික්සස් මේ පද හැදෙන මේව තියෙනවා. මේවා කාලයක් අරගෙන මේ වීඩියෝ ටික හොඳට බලන්න. හරි. මගේ අරගන්න එපා ඒක. මගේ වීඩියෝ එක මෙතනින් පින් කරලා තියාගන්න. right. දැන් මේක මම ගත්තේ අර අද නිකන් මේ පොඩි අදහසක් මම ටියුට් එක දැම්මම පස්සේ ඔයා කරන්න ඕන. දැන් person කියලා කියන්නේ root එකනේ. ඊට පස්සේ personally කියන්නේ මොකද්ද? මොකද්ද වල කට්ටිය කිව්වේ මොකද්ද personally කියන්නේ? ly තියෙනවනේ. ගොඩක් වෙලාවට ly තියෙනවනේ මොකද මේක? adverb එකක්. හොඳේ. personal තියෙනවනේ. personal තියෙනකොට මොකක්ද වෙන්නේ? හරි. personal නම් දැන් අපි කියන personal matter. personal thing. එහෙම කියනවනේ. එතකොට කියන්නේ adjective. දෙයක් විස්තර කරනවා. that personal. personal matter එකක්. ඒක පෞද්ගලික කාරණාවක්. දැන් අපි කියනෝනේ personal matter. දැන් ඔයාලා තියෙන personal matter පෞද්ගලික කාරණා. matter කියන්නේ කාරණාව, personal කියන්නේ adjective එකනේ එකට එකතු වෙලානේ නාම පදයට එකතු වෙලානේ. මොකද personalize කියන්නේ මොකද්ද ළමයි? ඒක කියන්නේ මොකක්ද? personalize කියන්නේ මොකක්ද? ඒ verb එක හොඳට මතක තියාගන්න. is a d ගොඩක් වෙලාවට අගට එනවා නම් ඒක verb එක.
පුද්ගල රූපනාදු කරනවා පර්සනලයිස් කරනවා සාමාන්‍යයෙන් මෙන්න මේක ගොඩාක් භාවිතන පර්සනල් හරිම වැදගත් එතකොට අපිට තව එකක් මෙතන ගන්න පුළුවන් ඇඩ්ජෙක්ටිව් එකක් තව හදන්න පුළුවන් පර්සනල් වලට අමතරව තව එකක් හදන්න පුළුවන් මොකද්ද personable ඒ කියන්නේ adjective able එනවනම් අනිවාර්යෙන් adjective ඒ පෞද්ගලිකයි කියලා අදහසෙන් තමයි personable කියලා කියන්නේ ඔය personable එනවනම් මේ බලන්න මේ able වගේ personable වගේ එකක් එනවනම් ළමයි අනිවාර්යෙන් බොහෝ දුරට එනවා personality develop අපි කියන්නේ personality කියන්නේ මොකක්ද personality කියන්නේ මොකක්ද ලිටි මේ බලා ගන්න ලිටි එකක් ආවොත් නාම පදයක් උත්තර මතක තියාගන්න ලිටි එනම කියන්නේ නාම පදයක් responsibility difficulty personality ඒ කියන්නේ පෞරුෂය ඕන් මේක නවුන් එකන්නේ දැන් ඔය personality කියන එක ලිටි කියන එක personalities කරන්න පුළුවන් personalities කරනවා එතකොට ඒකෙන්නේ plural noun හොඳට මතක තියාගන්න personalities plural noun එක අර personally වයිවත් කරලා මොකද කරේ වයිවත් කරලා ies එකක් දැම්මා බලන්න කොච්චර එක ප්‍රශ්නකින් කොච්චර අපිට යන්න පුළුවන්ද කියලා මෙන්න මෙහෙම තමයි අපි පේපර් සාකච්ඡා කරන්නේ අපි එහෙම නැතුව නිකන් උඩින් පල්ලෙන් ගහලා දාලා යන්නේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් උපරිම කියනවා හරි ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න හැමෝම බලන්න තමන්ගේ මයික් එක ඔෆ් වෙලාද කියලා නැත්නම් ඒක කරදරයක් කිව්ව අනිත් අයට ප්‍රශ්නේ උත්තරේ කිව්වා මයික් එක ඔෆ් කරන්න හරි ඒක තමයි හොඳම දේ දැන් මේ බලන්නකෝ තව එකක් ගන්නම් මම දැන් ඔයාලට මෙතනත් තේරුම් ගන්න පුළුවන් මේ බලන්න an advertisement should be නිකන් පොඩි අදහසක් ගමු ගොඩක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් පොඩි අදහසක් බලන්න an advertisement should be අනිත් ඒවා ඔයාලට කරන්න දෙනවා මම මේක පොඩි අදහසක් ගන්න මට කියන්නේ an advertisement should be මෙතන මොකද්ද දාන්න කියන්නේ මට උත්තරේ කියන්නේ මට an advertisement should be මොකද්ද ගන්න පුළුවන් an advertisement මන් කියන ප්‍රත්‍යය යොදනවා මන් කියන එක යොදනවා මොකද දැන්වීමක් හොඳට මතක තියාගන්න දෙයක් තියෙනවා එකක් තමයි මෙන්න මේක මතක තියාගන්න ඇඩ්වාන්ස් කියලා කියන්නේ ඉහළයි කියන එක හරි ඇඩ්වාන්ස් මේක ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට ගන්නවා එතකොට ඇඩ්වාන්ස් ලෙවල් noun එකක් විදිහට ගන්නවා ඔක තව නාම පදයක් හදන්න පුළුවන් advertisement දැන් advertisement මන් කියන ප්‍රත්‍යය එනවා නම් හොඳට මතක තියාගන්න ඒක නාම පදයක් ඔළුවට ගන්න ඕනේ ඒවා හරි ඒක නාම පදයක් advertisement noun එක ඊට පස්සේ අපිට මැනේජ් බලන්නකෝ මම ලියා ගන්න අවශ්‍යතාවයක් තියෙනයි ලියා ගන්න අවශ්‍යතාවයක් තියෙන නෙවෙයි ලියා ගන්න නෝට් එකක් හදා ගන්න
මේ නිම්නි සුබෝදය ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න බෑ නිතරම ඕන් වෙන්නේ management ඒ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැහැ ඒ ගැටලුව කිසිම ගැටලුවක් නැහැ ඉක්මනට ඔෆ් කරන්න management ටික දවසක් යනකොට ඕක හරියට තේරුම් ගන්න පුළුවන් හැමෝටම management කිව්වොත් නාමපදයක් manage කියන්නේ කළමනාකරණය කරනවා management නාමපදයක් advancement දියුණුව ඔයා දැනගන්න ඕන මන්ට් එක තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම නාමපදයක් කියන කතාව දැන් මේ බලන්න an advertisement should be වෙන්න ඕන මොකක්ද වෙන්න ඕන to the viewers මොකක්ද වෙන්න ඕන මෙතන උත්තරේ කියන්න මට බලමු කාටද කියන්න පුළුවන් කියලා මෙතන උත්තරේ කියන්න බලන්න දැන් වාක්‍ය පටන් ගන්නවා මෙතනින් ඉවරයි මම ඊටු ටික වාක් කරන්න වාක්‍ය පටන් ගමු නැත්නම් වන් මූලික දැනුම actress දැන් මෙතන කියන්නේ දැන්වීමක් වෙන්න ඕන මොකක්ද to the viewers ලා කියන්නේ view කියන්නේ දකින්නවනේ බලන්න අයට දකින්න අයට බලන අයට මොකක්ද වෙන්න ඕන කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මොකක්ද වෙන්න ඕන attract කියන්නේ verb එක මම කිව්වා හරි ඊට පස්සේ attractive කියන්නේ මොකද්ද adjective එක ඊපස්සේ attraction ගත්තොත් noun එක ඊපස්සේ attractable කිව්වෙත් noun එක attractively කිව්වේ adverb එක cuteness ගත්තේ noun එක ඔන්න හොඳට තේරුම් ගන්න ඔව් එතකොට මෙතන B එකට මම කෝ ඕනම adjective එකක් B භාවිතා කරන්න පුළුවන් ඒක මම තව ඉස්සරහට කියලා දෙන්න should be attractive ආකර්ෂණීය වෙන්න ඕනේ එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න attractive කියන්නේ adjective එක හරිනේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න ටිව් ආවොත් adjective able ආවොත් adjective ly එන ගොඩක් අවස්ථාවල adverb එක හැබැයි දැන් ඔය lovely වගේ ගත්තොත් එහෙම ඒක adjective එක ly දැම්ම කියලා නාම පදයක් නෙමෙයි friendly කියන්නේ නාම මේ ක්‍රියා විශේෂණ නෙමෙයි නාම විශේෂණ right අන්න ඒ වගේ දේවල් තියෙනවා right එහෙනම් මේක කරන් තියෙන්නේ මෙච්චරයි මෙන්න මේ ටියුට් එක මම දානවා මේක print out එකක් අරගන්න අරගෙන පුළුවන් ඒව කරන්න prefixes and suffixes හරි ඔයාලට පුළුවන් හැමදේම කරන්න ඕකේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරේ මොකද්ද මේ ටිකක් තියෙන මම මෙහෙම PDF එකේ තියෙන දෙන්න right දැන් අපි ගත්තොත් මාතෘකාවක් විදිහට මම ගත්තොත් එහෙම අපි කතා කරේ ළමයි ක්‍රියාපදේනේ අන්තිමටම මම කතා කරේ ක්‍රියාව කොටස් වලට බෙදෙන්නේ කොහොමද මේ උපසර්ග දාලා උපසර්ග පාඩම හරි වැදගත් උපසර්ග දාලා කොහොමද ක්‍රියාවක් බෙදෙන්නේ හරි බලන්න සාමාන්‍යයෙන් ක්‍රියාවක් බෙදෙන විදිහ මම කියන්නම් verbs
පළවෙනි එක බෙදනවා verb එකේ පළවෙනි ස්වභාවය. verb එකේ පළවෙනි ස්වභාවය. verb එකේ පළවෙනි ස්වභාවය කියන්නේ මොකද්ද? verb එකේ පළවෙනි ස්වභාවය කියලා කියන්නේ verb එකේ පළවෙනි ස්වභාවය කියලා කියන්නේ root එක. හරි. නැත්නම් අපි කියන්නේ base form එක. root එක base form එක තමයි verb ක්‍රියාවේ පළවෙනි ස්වභාවය කියලා කියන්නේ. ඔන්න කොහොමද මතක තියාගන්න. දැන් අපි verb එක විදිහට අපි ක්‍රියාවක් මෙතෙන්ට ගත්තොත් අපි හිතමු write කියලා. right. තමයි මට කියන්නේ verb එකේ true form එක මොකක්ද එතකොට? දැන් මෙතන නම් මොකක්ද වෙන්නේ write. මට කියන්නේ verb එකේ true කියන්නේ මොකක්ද? එතන ක්‍රියාවේ දෙවෙනි ස්වරූපය මොකද්ද ළමයි? write එකේ. මොකද්ද කියන්න බලන්න. right එකේ දෙවෙනි ස්වභාවය. දැන් අද දන්නේ නැත්නම් අද පාඩම් කරගන්න ඕනේ. මේ පොඩි ඒවා විභාගෙට එන ටාගට් කරගෙන. ඇහෙන්නේ නැහැ කියන දේ ඉතින් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. verb 2 කියන්නේ මොකද්ද? ඔව් චරිත මොකද කියන්න බලන්න. මොකද්ද? verb 2 කියන්නේ මොකද්ද? past tense ඔව් past tense එක තමයි. past tense past tense එක තමයි. මොකද්ද right එකේ past tense මොකද්ද? ඔන්න road road road. right road. ඊට පස්සේ verb එකේ තුන්වෙනි ස්වරූපය මොකද්ද? past participle oh very good. past participle. ඔන්න past participle කියන්නේ සිංහලෙන් ලියලා තියාගන්න අතීත කෘදාන්තය. past participle කියලා කියන්නේ අතීත කෘදාන්තය. ඒකට අපි ගන්නවා මොකද්ද? written right wrote written. දැන් මේ මොන ක්‍රියාවද මං කිව්වේ මතකයිද? regularද irregularද? හරි මම ඒක ආයි කියලා දෙන්නම් ක්‍රියාව කොහොමද මේක බෙදනකොට. දැන් මේක ඇවිල්ලා අපිලිවලයිනේ. ප්‍රධාන ක්‍රියාව right wrote written. බලන්න අවස්ථා තුන තුන් ඉදියා. අවස්ථා තුන තුන් ඉදියා. දැන් chart එකක් තියෙන එක පස්සේ බලමු. ඔන්න සාමාන්‍ය verb එක මේ බෙදෙන කොටස් තුන. හැබැයි උවිත අමතරව බෙදන්න පුළුවන් තව. මොකද්ද? present participle. උවිත අමතරව අපි බෙදනවා present participle. මොකද present participle කියන්නේ? be verb එක දාලා writing එක. ඒක ඉස්සරහට පුළුවන් මේ. ඒ කියන්නේ continue එක. යන්න continue. continue. ඒ කියන්නේ අපි යමක් කරමින් ඉන්නවා කර ඉන්නවා. ඒ continue එක තමයි මේකෙන් ගන්න. ඒකට අපි කියන present participle. දැනට ඔහොම ලියා ගන්න. මේ තියරියනේ. ඊට පස්සේ ඕම සාකච්ඡාව. ඉස්සරහට මම තව දවස් දෙකක් දාන්න. මට. ඔය දැනටනේ ඔහොම. බය වෙන්න එපා ඉස්සරහට. මම තව දවස් දෙකක් දෙනවා බොහෝ විට උදේ වරුවේ. උදේ වරුවේ paper class වගේ ඔයාලට join වෙන්න පුළුවන් මම chance එකක් දෙන්න. ඒකට ගැටලුවක් නැහැ. තව ටිකක් ගෙවන්න. වෙන සල්ලි ගන්න නැහැ. රුපියල් 1000ම පොඩි මුදලක් ඕක ගෙවලා ඔයාලට join වෙන්න පුළුවන්. present participle එකක් writing. ඒ කියන්නේ එතන තියෙන්නේ ing form එකනේ. තමයි මේක දන්නවා. I am writing. මම ඒක දැන් ඒක ඉස්සරහට එනවා. දැන් ඉන්නේ එතෙන්ට තමයි tenses ටික. බය වෙන්න එපා. ඊට පස්සේ යනවා present participle වලින් පස්සේ මොකද්ද?
දන්නේ නැහැ කියන්න බලන්න. මොනවාද? present participle අපිට ගන්න පුළුවන්. තව මොනවාද ළමයි? verbal noun. මොකද්ද verbal noun එක කියන්නේ? ක්‍රියානාමය. ලියා ගන්න. මේ බලන්න. write එක තියෙනවා. ලියනවා. ඒකට නාම පදයක් හදනවා writing. හරි. write කියන්නේ ලියනවා, writing කියන්නේ ලිවීම. හැබැයි මෙතන එක නෙවෙයි. මෙතන නම් be verb එක දාන්න ඕනේ. එතකොට ක්‍රියාපදයක්. මෙතන නාම පදයක්. දැන් මේ ඔයා දන්න මේකක් මම ගන්න smoke. දුම්බනවනේ. smoke is prohibited කියලා නෙවෙයිනේ තියෙන්නේ. මොකද තියෙන්නේ? smoking දුම් බීම. හොඳට බලන්න. right writing ලියනවා ලිවීම. smoke දුම්බනවා දුම්බීම. හොඳට තේරුම් ගන්න. right ඊට පස්සේ ගොඩාක් දේවල් එහෙන් ගන්න පුළුවන්. දැන් අපි ගෝ reading. අපි කියන read කියලා ගමු read. ඒකේ verbal noun එක වන්ද නාම පදේ මොකද්ද? reading. read reading. හොඳට තේරුම් ගන්න. smoke smoking. write writing. මෙන්න මේ වගේ right මේක ලියා ගන්න verbal noun කියලා දාලා ලියා ගන්න. එනි ක්‍රියා නාමය ක්‍රියා නාමය right right ක්‍රියා නාමය මේ වගේ අපි භාවිතා කරන ඕන තරම් ක්‍රියානාම හොඳට මතක තියාගන්න. ඕනම ක්‍රියාවක් ක්‍රියා නාමයක් කරන්න අපි කරන්න ඕනේ මොකද්ද? main verb එක තියෙනවනේ. main verb එකට එකතු කරන ing. එතකොට හරි. හරි. ප්‍රධාන ක්‍රියාව තියෙනවනේ. main verb එක. ඒක අපි දානවා මොකද දාන්නේ? ඒකට අපි දානවා ing form. ඔන්න උත්තර තේරුම් ගන්න. ඔන්න. මට කියන්නේ මේ right කියන එකේ නාම පදයක් නැද්ද ළමයි? පුළුවන් අය කියන්න බලන්න. verbal noun එකක් තිබ්බ දැන් ක්‍රියා නාමයක් තියෙනවා. ඒක කොහොමද තියෙනවනේ ක්‍රියා පදයෙන් හැදෙන්නේ. මට කියන්නේ වෙන එකක් නැද්ද? හරි ලීසි ප්‍රශ්නයක්නේ මං අහන්නේ right කියන එකෙන් නිදාගෙන තියෙන කට්ටිය. right කියන එකෙන් නැද්ද? නාමපදයක් නැද්ද right කියන එකේ? නැද්ද? කියන්න බලන්න මට. තමයි. noun එකක් නැද්ද? Right. Oh, very good. මොකද්ද? writer. ඔන්න. අපි writer කියලා කියනෝනේ ඔය තියෙන්නේ. writer. ලියන පුද්ගලයා writer. දැන් ගොඩාක් එහෙම තියෙන doer. doer. right doer right writer බලන්න thinker මේ ඔක්කොම er දානවා. එතන නාම පදයක් හැදෙන්නේ.
ඒක මතක තියාගන්න. රයිට් මේක හැමෝම ලියාගත්තද ළමයි? දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් රයිට් එකේ නාම විශේෂණ තියෙනවද කියන්න මට? ඇඩ්ජෙක්ටිව් තියෙනවද නැද්ද? ඇඩ්ජෙක්ටිව් තියෙනවද ළමයි? ඇඩ්වර්බ් එකක් තියෙනවද? නෑනේ. එතෙන්දි නෑ. එතෙන්දි ඇඩ්ජෙක්ටිව්ත් නෑ, ඇඩ්වර්බ්ුත් නෑ. හොඳට මතක තියාගන්න. ඇඩ්ජෙක්ටිව්ත් නෑ, ඇඩ්වර්බ්ස් නෑ. සමහර ඒවට විතරයි එහෙම තියෙන්නේ. හරි? ඒක මතක තියාගන්න. සමහර ඒවට විතරයි මේ විදිහට තියෙන්නේ. හොඳයි? ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි පොඩි දෙයක් මට කියන්න ඕන. දැන් මම ඔයාලට දැම්මා ලියා ගන්න බැරි වුණානේ. හරි. ලියා ගන්න. දැන් මේවා මෙහෙමයි. මම PDF එකක් දානවා. එතකොට ලියා ගන්න දැන් ලියා ගන්න. right. ඊට පස්සේ මම ඔන්න ක්‍රියාපදයේ වර්ණගෙන විදිය කියලා දෙනවා. මේක අලුත් පාඩමක්. ඒ පාඩ එක හරි වැදගත්. ක්‍රියාපදයේ කොහොමද වර්ණගන්නේ? එකිනෙකට ක්‍රියාපදයේ වර්ණගන විදිහ මම කියලා දෙනවා. එතන මේ පාඩම ඉතාමත් වැදගත්. මෙතෙන් සිට ඔන්න හොඳට අහගෙන ඉන්න. දැන් මේ ටික ඔයාලට පුළුවන් එහෙට මෙහෙට දාගන්න. ක්‍රියාපදයක් නාම මේ ඒක වචන කරනවා, නාමපදයක් ප්ලූරල් කරනෝනේ නේ. නාමපද ප්ලූරල් කරනවා, ක්‍රියාපද ඒක වචන කරනවා. ඔය මතකයිනේ ටික ක්‍රියාව බෙදෙන විදිය මතකයිනේ. දැන් මෙතන බේස් ෆෝම් එක ගත්තොත් මේ බලන්න රූට් එක කොටස් කීයකට බෙදුවද ළමයි මම එන්න මතකද? සාමාන්‍ය රූට් එක කොටස් කීයකට බෙදුවද අපි? කියන්න මට. රූට් එක කොටස් කීයකට බෙදුවද ළමයි? කියන්න. සිංගියුලර්. මට කියන්න රයිට් එකේ සිංගියුලර් එක මොකද්ද? රයිට් කියන එකේ සිංගියුලර් එක මොකද්ද? දැන් ඕන තරම් තියෙනවා. දැන් මම මේ ගත්තේ වගේ මේ බලන්න. මේ වගේ ඔබලන් මේව print out ගත්තා ඉන්නවද? මේව print out ගත්තා ඉන්නවද ළමයි? මම ගත්තා සර්. ඔව් very good. මේ පොත ගොඩාක් හොඳයි. දැන් ඕකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ගත්තා නම් ඒකේ තියෙනවා singular plural හැදෙන විදිහ. දැන් මට කියන්න right එකේ singular එක අපි normal හදන්නේ මොකද්ද? normal මොකද්ද හදන්නේ? right x අකුරක් දානවා. හැබැයි plural එක තමයිනේ root එක කියලා මම කිව්වනේ. ඒකේ වෙන right ම තමයි. singular එක rights, plural එක right. right හරිනේ? හොඳයි. මේක හොඳට ඔළුවට ගන්න. නැත්නම් අර යනකොට අමාරුයි. මේක බලපානවා. මේක පැහැදිලිවම බලපානවා පුතෝ. ඒ කියන්නේ singular plural ભેදයක් තියෙන්නේ මේ base form එකට වර්තමාන කාලෙට. වර්තමාන කාලෙට base form එකට තමයි singular plural ભેදයක් තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න මාතෘකාවක් ලියා ගන්න. අලුත් මාතෘකාවක්. අලුත් වැඩකට අපි වහින්න හදන්නේ. conjugation of all verbs කියලා මාතෘකාවක් ලියන්න. මොකක්ද අපි conjugation of all verbs ජීවිතේට මං හිතන්නේ මෙහෙම අහපු ළමෙක් ඉන්නවා කියලා. මෙතන දැන් 40
හකුට ඉන්නවනේ එහෙම ළමෙක් ඉන්නවනේ කන්ජුගේෂන් කියලා වචනයක් අහලා තියෙනවද? දැන් හාමුදුරුවෝ දන්නවා පාලි වල ගියාම මේක ගොඩක් තියෙනවා. වර්ණකේ. පාලි වල තියෙනනේ හාමුදුරනේ පාලි වල වර්ණකීම. වර්ණගනවා. දැන් අපි කියන්නේ ඔසර් මං මුල ඉඳලම ඉල්ලුවෙත් ඔය ටික තමයි සර් හැමදාම අපි ඉංග්‍රීසි වලට කියපුවම ඉල්ලනවා මොකක් දෙන්නේ නැහැ. ඔන්න හාමුදුරුවෝ ඉල්ලුවේ නැතුව මම දුන්නා. right? conjugate කියලා කියන්නේ වර්ණ. ඒක ක්‍රියාපදේ verb එක. ඒක verb එක. දැන් දන්නවනේ conjugation කියන්නේ මොකක්ද? conjugation කියන්නේ noun එක. ඒ තමයි වර නැගීම. වර නැගීම එකක් වර නගනම එකක්. මේක තමයි දෙන්න ඕන. දැන් හාමුදුරුවන්ට පාරේ ඉක්මනට පුළුවන් උනේ මේක දෙනවා. සිංහල වලටත් මේක තියෙනවා. සිංහල මම එච්චරම දන්නේ නමුත් සිංහලෙත් තියෙනවා. නමුත් ඉංග්‍රීසි වල තමයි මම ඔය භාෂා ඔක්කොගෙම ඉංග්‍රීසි තමයි හරිම ලේසි. තාමත්ම ලේසි. conjugation. දැන් conjugation කියන මාතෘකාව ලියලා ඒකේ ඇතුළේ පොඩි කරුණු ටිකක් ලියා ගන්න. සිංහලෙන් ලියන්න මෙහෙම මාතෘකාවක් ලියන්න. ක්‍රියාපද වර නැගීම කියලා ලියන්න. conjugation of all verbs කියලා ලියලා මේක අනිවාර්යෙන් ලියා ගන්න. ක්‍රියාපද වර නැගීම. දැන් අපි හදන්නේ ක්‍රියාපද වර්ණ ගන්න. ඕනම භාෂාවක හැංගිලා තියෙන වර නැගීමක් රටාවක්. ඒ රටාව තමයි අපි අල්ල ගන්න ඕනේ. දෙයක් කිව්වොත් මම ලියන්න මෙහෙම ලියන්න පොයින්ට්ස් වශයෙන් ලියන්න පොයින්ට් එකක් විදිහට ලියන්න පහලට ලියන්න තරුවක් දාලා ලියන්න නැත්නම් නැවක් හරි තරුවක් හරි බෝට්ටුවක් හරි ඉරක් හරි හඳක් හරි දාලා ලියන්න මෙන්න මෙහෙම කතාවක් ලියන්න ඉංග්‍රීසි මේක පෞද්ගලික ඔයාට පෞද්ගලික දෙයක් මම මේ කියන්නේ මම තේරුම් ගත්ත විදිය හරිම ලේසි මේ ලියන්න ඉංග්‍රීසි භාෂාවේ හදවත ක්‍රියාපදයයි ඔළුවට නිකන් ගන්න ඉංග්‍රීසි භාෂාවේ හදවත ක්‍රියාපදයයි හරි මේ විභාගයට අහන එක නෙවෙයි මේ මම කියන්නේ වාට ජීවිතේට හරි වැදගත් මේක ඉංග්‍රීසි භාෂාවේ හදවත ක්‍රියාපද පළවෙනි ඊට පස්සේ ලියන්න ක්‍රියාව වෙනස් කර කර වාක්‍ය රටා ගොඩනගලා ලියන්න ක්‍රියාව වෙනස් කර කර වාක්‍ය රටා ගොඩනගනවා මම ඒක පෙන්නන්නම් දැන් ක්‍රියාව වෙනස් කර කර වාක්‍ය රටා වෙනස් ගොඩනගනවා හරි බොහෝ දුරට ක්‍රියාව පමණයි වෙනස් වෙන්නේ ලියන්න බොහෝ දුරට ක්‍රියාව පමණයි වෙනස් වෙන්නේ අනිත් මොකුත් වෙනස් වෙන්නේ නැහැ හරි හරි බොහෝ දුරට ක්‍රියාව පමණයි ලියාගන්න සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ වර්ණකීම බොහෝ දුරට සමානයි සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ වර්ණකීම බොහෝ දුරට සමානයි ඔන්න කරුණු ටිකක් එකතු කරන ඔළුවට පදනමක් ගොඩනගෙනවනේ මට පොඩි අවස්ථාවක් දෙන්න මම නිදහසේ කියාගෙන යන්නම් මම දන්නවා ඔයාලට තියෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට උත්තර එකින් එකට හම්බ වෙවි අවසාන වෙනකොට අහන්න දෙයක්වත් නැහැ මොකද මම උත්තර දීලා තියෙන්නේ right ඒ වුණාට මම හැමෝටම chance එක දෙනවා ඒක ගැන කනගාටු වෙ බය වෙන්න එපා මට ලොකු දිගහැරීමක් මම කරන්න ඕන නිසා මෙහෙම යනවා හරිනේ දැන් ඔය conjugation of all verbs කිව්වට පස්සේ ඔයාට මතක් වෙන්නේ මෙන්න මේක. ඔයාට මතක් වෙන්නේ මම මතක් කරලා දෙන්න. tenses. ඔය tenses කියන පදේ එන්නේ ලතින් වලින්. ඕකට කියන්නේ tempus කියලා කියන්නේ. tempus. tempus කියන්නේ tenses වලට. tempus කියන එකේ meaning එක මුලටම ලතින් වලට ගියොත් එහෙම tempus එකේ meaning එක time. හරි? කාලය. සාමාන්‍යයෙන් මේ විශ්වය සියල්ල අපි ගිලගෙන ඉන්නේ කාලය තුලනේ. එතන කාලය කියලා කියන්නේ ඇත්තක් නෙමෙයි සාපේක්ෂව තියෙන දෙයක්. මහා කාලයට අහු වෙලා ඉන්නේ. දැන් නිර්වාණය කියලා කියන්නේ කාලය කියන එකෙන් සහ මේ සමස්ත තියෙන
මේ ප්‍රොසෙස් එකෙන් මේ ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම මිදෙන එකනේ. කාලයෙන් තොර වෙන එක. right? කාලයෙන් තොර වෙන එක. ඒක හොඳට මතක තියාගන්න. ටයිම් කියලා කියන්නේ මොකක්ද අන්තිමට කිව්ව එක ඒ වගේ ඒවා අහගෙන ඉන්න හොඳට. මොකද මම ඒ වගේම නෝට් එකක් බලන් නෙමෙයි කියන්නේ. මම ඔයාලට පෞද්ගලිකව දෙන ඒවා. අන්තිමට මොකද්ද මම කිව්වේ? අන්තිමට මම කිව්වේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ සමානතා තියෙනවනේ. මේ දෙක ඉංග්‍රීසි ගත්තත් සිංහල ගත්තත් පොඩි සමානකමක් තියෙන මේ වර්ණ නැගීම තුල. හොඳයි. මම ඒක අර හිතලා ඔයාට අර පුරුදු වෙන්න දීපු දෙයක් ඇත්ත. මේක මේ පොත්වල තියෙන දෙයක් අපි තේරුම් ගත්තා හරි වටිනවා. බොරු දෙයක් නෙවෙයි ඇත්ත දෙයක්. ඔයාට දැන් තේරෙවි ඒක. right? දැන් හොඳට බලන්න tempus time. right? මේ time කියන එකේ මාර වටින දෙයක් නේ. දැන් ඉංග්‍රීසියෙන් කතාවක් තියෙනවා. The moment which is lost forever. කාලේ ගියාට පස්සේ ආයෙ ගන්න බෑ. ඒක හරි කොහොම යනවද? දැන් මේ අපි ඉන්නේ කාලේ උඩ. හරි. අපි දන්නේ සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ බුද්ධ ගර්භයනේ. බුද්ධ ගර්භය කියලා කියන්නේ ඔය ත්‍රිපිටවට්ට කියලා තියෙනවනේ. එතකොට දැන් එතෙන්දී අපි යන්නේ අඩනින්ද තදනින්ද ඉන්ද්‍රිය අවදියට. ඉන්ද්‍රිය අවදිය කියන්නේ දැන් මේ අපි ඉන්න අවදිය. ඇස කනනාසය දිව ශරීරය තියෙන ලෝකය කියලා කියන්නේ ඇස කනනාසය දිව ශරීරයෙන් ගන්න ටිකනේ. ඒකෙන් හදා ගන්න මනසට. ඊට පස්සේ දැන් ඒක වඳුරු නින්දට යනවා. අඩ නින්ද. සහ ඩීප් ස්ලීප් එකට යනවා. ඩීප් ස්ලීප් එක තමයි තද නින්ද. තද නින්දේ අපේ කාලය දන්නේ නැහැ. අපි නිදාගෙන ඉවරලා වෙලා බැලුවන් පස්සේ තමයි දන්නේ අම්මෝ කාලේ ගිහිල්ලා නේ මෙච්චර වෙලා. ඒතර කාලයක් යනවා. අර නින්දේදී ගල ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රබස්සන මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කරේ උපක්කරිටං කියලා කියනවනේ. ආගන්තුකව තමයි අපි අපිරිසුදු වෙන්නේ. අපි නැගිටිනවා. නැගිට්ටට පස්සේ එනවා අර කොහොම කුණු ගොඩවල් ටික දැන් පොඩි එකාට මුකුත් දන්නේ නැහැ. ඒ වුණාට ඔක්කොම ටික බාහිරින් එකතු වෙලා තමයි ලෝකේ හදන් තියෙන. හොඳ නරක අරවා මේවා ලස්සන කැත කොහොම ටික. මේ කාලය තුල ඉන්නේ අපි. කාලයෙන් නිදහස් වෙනවා. ඒක හරි අමාරු දෙයක්. දැන් කාලය කිව්වට පස්සේ කවුන්ටබල්ද අන්කවුන්ටබල්ද? මට ඒක කියන්න. මේක හරි ගැඹුරු මාතෘකාවක්. සෑහෙන කරුණු එක එකතු කරගන්න වෙනවා. මට පැනලා යන්න බෑ අත්තර මේ ඔක්කොම. එමීට යන්න ඕන. ඉවසීමෙන් ඉන්න ඕන. දැන් මට කියන ටයිම් කියන්නේ කවුන්ටබල්ද අන්කවුන්ටබල්ද? තමයි ලතින් වලින්මනේ ආවේ. කවුන්ටබල්ද අන්කවුන්ටබල්ද කියන්නේ? ටයිම් කියන්නේ මං කියන්නේ ගණන් කරන්න පුළුවන්ද ගණන් කරන්න බැරිද? uncountable uncountable ටයිම් කියන්නේ uncountable එක. තව උත්තර තියෙනවද? එච්චරයිද? අඳුරු උත්තරේ විතරද? මෙහෙමයි. සම්මුති ලෝකයේ ටයිම් කියලා කියන්නේ දැන් සම්මුතියක් තියෙනවනේ. පරම සත්‍ය කියන්නේ එකක්. සම්මුති කියන්නේ එකක්. සම්මුති ලෝකයේ ඉන්න මනුස්සයට පරම සත්‍ය තේරෙන්නේ නැහැ. හරි? ටයිම් කියලා කියන්නේ අන්කවුන්ටබල් එකක්. ඒක තියෙන්නේ විශ්වයේ තියෙන මේ විශ්වයේ වෙලාගෙන තියෙන කාලය ගණන් කරන්න බෑ අන්කවුන්ටබල් එකක්. ඒක හැමදෙරෝ හරියට නෑ. තව එකක් ටයිම් කියන එකක් තියෙනවා මේක කවුන්ටබල්. මොකක්ද ඒ කියන්නේ? මීඩින් දෙකක්. මෙතන ටයිම් කියන්නේ වාර. අපි ඒක කියනවා ටයිම් කියලා කියනවා ප්ලූරල් එක කියනවා ටයිම්ස්. 4 times වාර 4. කවුන්ටබල් අන්කවුන්ටබල් දෙකටම ගන්න පුළුවන්. ඔන්න හොඳට මතක තියාගන්න. හරි? කවුන්ටබල් අන්කවුන්ටබල් දෙකටම ගන්න පුළුවන් මේක. තේරුණානේ? කවුන්ටබල් නම් ටයිම්ස්. ඒක ඉස්සරහට වඩා හම්බෙන්නේ. I have gone 4 ගම 5 times. 4 වතාවක් විතර. right? එතන විතර.
විතර 4 වතාවක් විතර. ඒතකොට වතාවක්නේ වාර සංඛ්‍යාවක් ටයිම් කියන්නේ. ටයිම්ස් කියන්න පුළුවන්. හැබැයි මේක ටයිම්ස් කියලා ප්ලූරල් කරන්න බෑ අන්කවුන්ටබල් එක. ගණන් කරන්න බෑ. මේක තමයි කාලය කියලා කියන්නේ. දැන් අපි මනිනේව නෙමෙයිනේ. දැන් අපි බලන්නකො අපි කියන 7:00 කියන 8:00 කියන 8ට පන්ති පටන් ගන්නවා කියන. ඒව ඇත්ත නෙමෙයිනේ ළමයි. ඇමරිකාවට ගියොත් එක වෙලාවක්. ඉන්දියාවට ගියොත් එක වෙලාවක්. දැන් මම මෙතන මේ ලෝකෙටම ගිහිල්ලා සියුම් තැනකට එන්නම්. ටෙම්පස් කියන ටයිම් නේ. ඒතර ජීවිතේ ටයිම් අපි බෙදාගෙන තියෙන සම්මුතියක් වශයෙන්. සාමාන්‍යයෙන් ওই ටයිම් එක කොටස් තුනකට බෙදනවා අපි. එකක් තමයි ප්‍රසන්ට් එක. present past future. දැන් ඔය හැම දාර්ශනිකයෙක්ම ලෝකේ කියන්නේ බොහෝ දෙනා කියන්නේ ජීවිතේ සීනිය. හරි. බුදුහාඳුරුවෝ කියලා දෙන ජීවිතේ සිහිනයක්. මේක සිහිනයක් වගේ. ඒ සිහිනේ ඔන්න උතරින් තමයි තේරුම් ගන්න පුළුවන්. වර්තමාන කාලයේ තමයි මේක අර දැකපු හීනයි ඔක්කොම නිකන් රස කරනවා. වර්තමාන කාලේ ඉන්නවා. ඇත්තක් නෙවෙයි. හරි. අතීතය කියන්නේ කොහොමත් ඒ ඔක්කොගෙම මතකයක්. තස්නාව කියන්නේ මතකයටනේ. මතකේ පුරවගෙන ඉන්නවා. එතකොට past tense එක තමයි අතීතය. අතීතය කියන්නේ අපේ ඔක්කොම සිතේ තියෙන දේවල් ටික තමයි අතීතය. future tense එක කියන්නේ කවදාවත් ඇවිල්ලා නැති අනාගතයක්. එක්ක බලාපොරොත්තුවක් එක්කෝ වේවි කියලා අපි හිතන දෙයක් එච්චරයි. එතකොට වර්තමාන කාලයක් තියෙන අතීතයක් තියෙන අනාගතයක් තියෙන මෙන්න මේ තුනේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ තුනෙම අපි ජීවත් වෙන්නේ නැහැ. හීනෙක ඉන්නවා. ජීවත් වෙනවා කියලා හිතලා ඉන්නවා. ඒක තමයි දුක. හරි. එතකොට මේ තුල තමයි අපි කතා කරන්නේ. වර්තමාන කාලේ කතා කරන්න වෙනවා. අතීත කාලේ ගියපු ඒවා අපිට කතා කරන්න වෙනවා. ඔන්න present past future. හොඳට මතක තියාගන්න. එතකොට ළමයි present tense එකෙන් කිව්වත් අපි time එකක් නේ කියන්නේ. present tense එකෙන් කිව්වත් අපි කියන්නේ කාලයක් කියන කාලයක්. මොන හරි දෙයක කාලයක්. past tense එකෙන් අපි කිව්වත් මොකද්ද කියන්නේ? ඒ time එක. future tense එකෙන් අපි කිව්වත් මොකද්ද කියන්නේ? වේවි කියලා හිතනවා අපි. right? වේවි කියලා හිතනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. එතකොට present past future මේ තුනේම තියෙන time එක ගන්න තියෙන්නේ. එතන මේ තුන තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්තටම හීනයක්. අතීතය කියන්නේ කොහොමද තියෙන්නේ. අනාගතය කියන්නේ නිකන් දකින්න බලාපොරොත්තු වෙන හීනයක්. හරි. නමුත් අර ජීවිතයේ එක අපිට present එක තියෙන present එක කියන්නේ වර්තමාන මොහොත මේ මොහොත. present is the present කියනෝනේ ඉංග්‍රීසි. අපිට තියෙන වටිනම ත්‍යාගය තමයි present එක. දැන් චීන ප්‍රස්තාවයකලක් තියෙනවා ඔබට ගසස් සිටවන්න ඕන නම් මීට අවුරුදු 20ට කලින් හිටවන්න. නැත්නම් දැන් හිටවන්න. ඒ present එක තමයි වටින්නේ. හරි. present moment එක. මේ බලන්න හොඳට. එතකොට දැන් මේ time නේ tempus net tenses උනේ. එතකොට tenses කියලා කියන එකේ meaning එක time තමයි වෙනසක් නැහැ. ඒකේ වෙනසක් නැහැ meaning එක. time කියන එකම තමයි. හරි. මෙහෙමයි ළමයි. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එක ක්‍රියාවක්. ඔන්න බලන්නකෝ ක්‍රියාව මම ක්‍රියාවක් ගන්නවා go කියන ක්‍රියාව. මේ go කියන ක්‍රියාවේ meaning එක මොකක්ද? go කියන්නේ යනවනේ. මේක ප්‍රධාන ක්‍රියාවක් ළමයි. ප්‍රධාන ක්‍රියාවක් කියන්නේ බාහිරින් මුකුත් සම්බන්ධ කරන්න ඕනේ නැහැ. go කියන්නේ යනවා. සම්පූර්ණ අර්ථ තියෙනවා. දැන් මගේ නම කියන මගේ my name is තිලිනගම කියන ක්‍රියාවක් නැහැනේ. ඒතකොට be verb එක ගන්නවා. මෙතන බෑ. මෙතන ප්‍රධාන ක්‍රියාවක් තියෙනවා go කියලා. හොඳට අහගන්න.
එතකොට ගෝ කියන ක්‍රියාව අපි වර්ණ ගන්න ඕන. ඔන්න හොඳට අල්ලගන්න. මේක අල්ලගත්තා නම් ගොඩ. right? නැත්තම් මගේ වීඩියෝස් තියෙනවා අර ගිහිල්ලා හොඳට බැලුවා නම් මේක අල්ලගන්න පුළුවන් සුපිරියට. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් මට කියන්න දැන් මේ ටයිම් කාල ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් කියලා නෙමෙයි මම අහන්නේ. මම අහනවා ඉංග්‍රීසි භාෂාවේ කොච්චර තියෙනවද ටයිම් දාන්න පුළුවන් එක ක්‍රියාවක්. මේ ගෝ කියන ක්‍රියාව ගත්තනේ. අපි හිතමු ගෝ කියන ක්‍රියාව ගත්තා. මේ බලන්න මේකේ තියෙන ටයිම් කියලා එකක්. මට කියන්න මේ ගෝ කියන ක්‍රියාව බෙදනවා අපි ගන්නවා පීයක්. හරි මෙන්න ගෝ කියන ක්‍රියාව. මොකද්ද ගෝ කියන ක්‍රියාව? මෙන්න ගෝ. අපි මේ පිහියෙන් ගෝ කපනවා. මට කියන්න ගෝ කොටස් කීයකට කපන්න පුළුවන්ද කියන්නේ භාෂාවේ? ඉංග්‍රීසි භාෂාවේ ගෝ කොටස් කීයකට කපන්න පුළුවන්ද කියන්න මට? කොටස් කීයකට කපන්න පුළුවන්ද? ගෝ කියන එක කොටස් කීයකට කපන්න පුළුවන්ද? ඇහෙන්නේ මට. තුනකට නේද? තුනකට කපන්න කොටස් තුනකටනේ. තව උත්තර කියන්න බලන්න. ආම්දුරු කියන්නේ කොටස් 3යි. තව මොනවාද? නැද්ද තව උත්තර? නැද්ද? 3යිද? මේ අහගන්න. මේ ගෝ කියන ක්‍රියාව අවස්ථා 20කට කියන්න පුළුවන්. තේරුම් ගන්න. එහෙනම් මෙහෙම ලියන්න පොඩි මෙන්න මෙහෙම ටෙන්සස් කියලා දාන්න. මෙතන චුට්ටක් ටෙන්සස් කියලා දාලා මෙන්න මෙහෙම දෙයක් ලියන්න. ඉංග්‍රීසි භාෂාවේ එක ක්‍රියාවක් ලියන්න. ඉංග්‍රීසි භාෂාවේ එක ක්‍රියාවක් අවස්ථා 20කට වර්ණගිය හැක. අවස්ථා 20කට වර්ණගිය හැක. right? අවස්ථා 20කට වර්ණගිය හැක. ඕක මෙන්න මෙහෙම පොඩි දෙයක් ලියා ගන්න. ඔයා ටෙන්සස් කියන තැනින් මෙන්න මෙහෙම හදා ගන්න. කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. මෙහෙම ගත්තා. මෙන්න මේ දෙපැත්තකට බෙදා ගන්න. බෙදාගෙන මෙතනින් දාන්න කර්තෘකාරක. මේ පැත්තෙන් දාන්න කර්මකාරක. සාමාන්‍යයෙන් ඔය වාක්‍ය 20 කොටස් දෙකකට බෙදනවා. බෙදනවා කොටස් දෙකකට. එකක් ඇක්ටිව්. ඔන්නෝම ඇඳගන්න. අනිත් එක පැසිව්. ඇක්ටිව් 12යි ඉතිරි 8 තමයි පැසිව්. මේ දෙකෙන්ම තමයි හැදෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒක කියලා දෙන්නම් මම. නිකන් නෝට් එකක් සම්පූර්ණ වෙන්න නෝට් එක ගන්නකො. එතකොට ඔය 20 ඇතුලේ මේ 20 ඇතුලේ තමයි මේක තියෙන්නේ. මේ 20 තමයි කොටස් වලට බෙදෙන්නේ. 20 ප්‍රධාන වශයෙන් බෙදනවා ඇක්ටිව් පැසිව්. ඇක්ටිව් කියන්නේ මොකද්ද? මහ දෙයක් ගන්න එපා. කතරු මුලට දාලා මම බත් කනවා, මම නානවා, මම බොනවා, මම නිදා ගන්නවා. කතරු මුලට. කතරු කියන්නේ ක්‍රියාව කරන කෙනා මුලට. ඒ පස්සේ අපි කතා කරමු. පැසිව් කරන්නේ කරන කෙනා මුලට දාන්නේ නැහැ. මම බත් කනවා. බත් කනවා මා විසින්. හරි ලේසි. ඒවා සිම්පල්. ඒවා ගැන වැඩි හිතන්න යන්න එපා. ඒවා මම කියලා දෙන්න හොඳට. right? ටෙන්සස් 20න් 12ක්ම කතෘකාරක.
දැන් අපි ආරම්භයක් වශයෙන් මෙතන ටෙන්සර්ස් 20ම ගන්න බෑ. අපි බලමු කතෘකාරක 12 කොහොමද වර්ණගන්නේ. එහෙනම් මෙහෙම ලියන්න මාතෘකාවක්. මෙහෙම ලියන්න මාතෘකාවක්. දැන් මේක ඇඳගත්තනේ. මාතෘකාවක් ලියන්න. මොකද්ද? active voice. active voice. මේ පැත්තෙන් දාන්න action verbs දෙකම දාන්න. action verbs කියන්නේ පැහැදිලි ක්‍රියාවක් තියෙනවා. නැත්නම් අපි මේකට දානවා තව නමක් main verbs ප්‍රධාන ක්‍රියා. active voice action verbs නැත්නම් main verbs. නැත්නම් ප්‍රධාන ක්‍රියා කියලා කියන්නේ main verbs කියන්නේ ප්‍රධාන ක්‍රියා කියන්නේ. right. නැත්නම් අපි කියන full කියන්නේ සම්පූර්ණ අර්ථයක් ගෙන දෙනවා. දැන් අපි ගත්තොත් go කිව්වට පස්සේ වෙන මුකුත්ම අවශ්‍ය නැහැ. go කියන්නේ යනවා එච්චරයි. ආයි පිටින් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. යනවට තියෙනවා ගියාක් තියෙනවා. ඒක අවුලක් නැහැ. මේ බලන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් active voice කියලා කියන්නේ කතෘ මුලට යොදන වාක්‍ය. මෙන්න මෙහෙම උදාහරණයක් ලියන්න. active voice යන කතෘ මුලට යොදන වාක්‍ය රටාය. ඔය ටික දවසක් කරනකොට හරියනවා. මෙහෙම subject එක කියන්නේ කතෘ. verb එක. ඊට පස්සේ object එක නෙන්නේ. ඊට පස්සේ rest එක ගන්න හොඳට බලන්න. ඔන්න. එතන කතෘ මුලට යොදනවා නම් කතෘකාරක වාක්‍ය. active voice කියලා කියන්නේ අපි. හරි. මේක ලියාගන්න. subject verbs object. දැන් සිංහලේ නම් මම කිව්වා ඔක අනිත් පැත්තනේ. subject එකේ විතර object එක වෙන්නේ. right. ඒ වාර කලින් වීඩියෝස් දීලා තියෙනවා. හොඳට බලුවහම තේරෙනවා. මෙහෙම ලියන්න. කතෘකාරක වාක්‍ය ප්‍රධාන කොටස් 3කට බෙදේ. අර 12 3කට බෙදනවා. හරි. කතෘකාරක වාක්‍ය රටා 12 3කට බෙදනවා. අවස්ථා 3කට බෙදේ. මොකක්ද අවස්ථා 3? මෙහෙම ලියන්න. present past future. මෙහෙම ඉඳ තිර ලිව්වත් කමන. present past future. present past future. present tense එක මොකද්ද කතෘ බෙදන්නේ? කතෘ මුලට යොදන වාක්‍ය කියන්නේ active voice. කතෘකාරක වාක්‍යය බෙදනවා කොටස් 3කට. මොකද්ද? present past future. present කියන්නේ මොකද්ද? වර්තමාන කාලයේ ලියලා තියාගන්න. past කියන්නේ අතීත කාලේ. මම කියන්නේ අතීත හීනයක් කියලා. future tense එක ඒකත් හීනයක්. ඇවිල්ලා නැහැ අපි නිකන් මතකයෙන් බලන්නේ. මේ අපිට දැන් තියෙන අත්දැකීමෙන්නේ හෙට ගැන කියන්නේ. හෙට ගැන මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මෙහෙමයි. ඔය main verbs ඕනම ක්‍රියාවක් ගත්තොත් කොටස් 3කට බෙදන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෙදනෝනේ. වර්තමාන කාලේ, අතීත කාලේ, අනාගත කාලේ. ඒක ඇතුලේ තමයි තියෙන්නේ. ඒක ඇතුලේ කොටස් දැන් present tense එක ගත්තොත් present tense එක බෙදන කොටස් 4කට. past tense එක ගත්තොත් ඒක බෙදන කොටස් 4කට. future tense එක ගත්තොත් ඒක බෙදන කොටස් 4කට. 4 වරක් 3 12යි. අන්න. එහෙනම් present එකෙන් tenses 4යි. past එකෙන් tenses 4යි. future එකෙන් tenses 4යි. හරි ලේසි. present එකෙන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මොකක්ද කියන්නේ simple. මොනවාද? simple present. ඊට පස්සේ present continue. බය වෙන්න එපා මේ වගේ meaning මම කියනවා. ඔයාලට තියෙන පොඩි දෙයක් ගන්න ටික දවසක් යනකොට හරියයි. perfect. perfect continue. මම කියන්නේ මේකේ රටාව හොඳේ. ඔන්න බලන්න. present simple, present continue, present perfect continue. මේ ටික එහෙම්ම එනවා මෙතෙන්ට. ඔන්න මම copy කරලා paste කරා. මේ ටික එහෙම්ම දානවා මෙතෙන්ට. මුකුත්ම වෙනසක් නැහැ. පොඩි වෙනසක් කරන්නේ past simple, past continue, past perfect continue. මේ ටික එහෙම්ම යනවා future tense එකට. කිසිම වෙනසක් ලියා ගන්න කලබල වෙන්න එපා. මම නෝට් එකක් දෙනවා. ඒක නිසා කලබල යන්න නැතුව වැඩේ අහගෙන ඉන්න. වීඩියෝ එකත් මම බලමු අද වීඩියෝ එක දෙන්න බලන්න. මොකද වැදගත් මේක. නැත්නම් මගේ වීඩියෝ දීපු ඒවාත් තියෙනවා. මේ බලන්න.
වීඩියෝ දෙනවා කිව්ව කියලා යන්න එපා. එහෙම කවුරු තිල්ලුවට වීඩියෝ නම් දෙන්නේ නැහැ. මං අර උවමනාම දේ නිසා දෙනවා. එහෙම නැත්නම් වීඩියෝ රෙකෝඩ් බාර් එකක් දාගෙන මට ඉන්න වෙන්නේ. එක්කෙනෙක්වත් පන්තියේ නිකන්. present present tense එකේ යටතේ තියෙනවා simple present. simple present, present continuous, present perfect, present perfect continuous. ඔය හතරනේ තියෙන්නේ. ඔය හතර තමයි වර්තමානයෙන් තියෙන්නේ. ඉතින් ඕක වෙනසක් නැතුව ඔය ටික එහෙම්ම අතීතෙන් තියෙනවා. මේකේ තේරෙයි වාට රටාව හරිම ලේසියි. මෙන්න මේ තුන විතරයි පාඩම් කරගන්න ඕනේ. මොකද්ද? present, past, future. හරිනේ. ඔය තුන ඇතුලේ තියෙන එකක් පාඩම් කරන්න බලන්න. මුලින්ම තියෙන simple. simple පුරුදු. අපි කරන පුරුදු. continue දැන් කරමින් ඉන්නවා. perfect කරලා තියෙනවා. perfect continue කරමින් ඉන්නවා කාලයක් තිස්සේ. මෙන්න මේක සිංහල මීනින් ලියා ගන්න. ලියන්න මෙහෙම. simple ලියන්න අප පුරුද්දක් වශයෙන් කරන වාක්‍ය. simple ලියන්න අපේ පුරුද්දක් වශයෙන් කරන වාක්‍ය. දැන් මෙහෙම දෙයක් කියන්න ඕන. මේ අහන්නකො. දැන් සමහර ගුරුවරු උගන්වනකොට මට ඒ ගුරුවරු වැඩක් නැහැ අපහාස. ඔය වැඩක් නැහැ ඒ ගුරුවරුන්ගේ මතේනේ. ඒ ගුරුවරු උගන්වන විදිහ. මම උගන්වන්නේ වෙන විදිහකට. ගුරුවරු උගන්වන්නේ අද present tense උගන්වලා. ලබන සතියේ past tense උගන්වලා. ඊළඟ සතියේ පුළුවන් වුණොත් past continue උගන්වලා. එහෙමනේ. ඔකට පොඩි කවියක් කියන්නේ දුන්නු දුනු ගමුනේ. ඊතල කිතල ගමු. රාල මීගමුවේ මුවාඩුවල සබරගම. ගැළපීමක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ එක ක්‍රියාවක් ගත්තම ඒ ක්‍රියාව වර්ණ ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඔක්කොටම. ක්‍රියාවක් වර්ණ කරනවා කියන්නේ අති සාර්ථකයි අපි. දැන් මම එක ක්‍රියාවක් ඔයාලට වර්ණ කරලා පෙන්නුවොත් ළමයාට පුළුවන් නේ තව ක්‍රියාවක් try කරන්න. මම ක්‍රියා 10ක් හදනකොට ඔයා ඒක පුරුදු වෙනවා. ඒතර ඔයාලට භාෂාව පුළුවන් වෙනවා. හැම කෙනෙක්ම පොඩ්ඩක් මේ සතිය දෙක වායනකොට ඔයාලට තේරෙයි වැඩි කොහොමද යන්නේ කියන එක. එතකොට present tense එකේ simple present නේ. මේක ලියන්න පුරුදු. අප එදිනදා කරන පුරුදු ඉර පායනවා ඉර බැස යනවා ඕවා ඕකට තරම් తీර පුරුදු මම පෙන්නන්නම්. මම දීලා තියෙනවා අර ෆොටෝ ගත්තේ හොඳට තියෙනවා. මම මෙතන සාකච්ඡා කරන්න බය වෙන්න එපා. continue ලියන්න වර්තමාන කාලයේ මිශ්‍ර ක්‍රියා. මේ මොහොතේ යමක් කරමින් ඉන්නවා. මිශ්‍ර ක්‍රියා කියලා ගන්න අපි මේ මොහොතේ කරගෙන ඉන්නවා. මින් කියන ප්‍රාණ. උයමින් ඉන්නවා, කමින් ඉන්නවා, උගන්න ඉන්නවා, උගන්නමින් ඉන්නවා. සිංහල මීනින් එක ගත්තා නම් හරියි. ඔළුවට යනවා. මේ පුරුදු සිම්පල් කියන්නේ පුරුදු. පුරුදු අපි දැන් කරන වර්තමාන කාලයේ කරනවා. මම උදේම නැගිටිනවා. කැම්පස් යනවා, උගන්නනවා. අන්න ඒ වගේ පුරුදු. කන්ටිනියු කියන්නේ මේ මොහොතේ කරමින් ඉන්නවා. ලියාගන්න perfect. මොකද්ද perfect කියන්නේ? perfect කියන්නේ ලියන්න වර්තමාන පරිපූර්ණක. ලියන්න වර්තමාන පරිපූර්ණක කාල. වර්තමාන පරිපූර්ණක කාල. මෙහෙම ලියන්න. යමක් කරලා තියෙනවා. ප්‍රතිඵල පේන්න තියෙනවා. මේකටම ලියන්න. යමක් කරලා තියෙනවා ප්‍රතිඵල පේන්න තියෙනවා. මේ මම වතුර බීලා තියෙන්නේ මේ. වතුර අඩුයි යොගුවේ. බීලානේ තියෙන්නේ. හරි. ඒක ඉහිත් ගොඩක්. දැන් මේ පළවෙනි වටේ යන්තම් පදනමක් ගන්නේ ආය කතා කරනවා. පර්ෆෙක්ට් එක කියන්නේ යමක් කරලා තියෙනවා ප්‍රතිඵල පේන්න තියෙනවා. හොඳට තේරුම් ගන්න. හරි. යමක් කරලා තියෙනවා ප්‍රතිඵල පේන්න තියෙනවා. ලියන්න perfect continuous. මොකද perfect continuous කියන්නේ? ලියන්න කාලයක් තිස්සේ යමක් කරමින් ඉන්නවා මේ මොහොත දක්වා. මම උගන්න ඉන්නවා අවුරුදු 2013 ඉඳලා මේ දක්වා උගන්නමින් ඉන්නවා. කාලයක් තිස්සේ කරනවා අදටත් කරනවා. අන්න ලියන්න කාලයක් තිස්සේ යමක් මේ මොහොත දක්වා කරමින් ඉන්නවා ලියන්න. කාලයක් තිස්සේ යමක් මේ මොහොත දක්වා කරමින් ඉන්නවා. හරි? කාලයක් තිස්සේ යමක් මේ මොහොත දක්වා කරමින් ඉන්නවා. එහෙනම් කොහොමද දෙන්නේ? පුරුදු
අපි කරන පුරුදු. අපි කරන පුරුදු ඔක්කොම කොතෙන්ද දාන්නේ? කොතෙන්ද දාන්නේ? දැන් කතා කරන්න. දැන් සමහර විටන් වෙන සිම්පල් කියන්නේ නිකන් හරි සරලයි කියලා. සිම්පල් සරල නෑ. සිම්පල් කියන්නේ පුරුදු කියන එකට. අපි පුරුද්දක් වශයෙන් මොනවා කරමු? දෙයට කනවා. නැගිටිනවා, දාත් මදිනවා, ලියනවා, වැඩට යනවා, කතා කරනවා. පුරුදුනේ. ඒක තමයි සිම්පල් ප්‍රසන්ට් කියන්නේ. කන්ටිනියු කියන්නේ පුරුදු නෙමෙයි මේ මොහොතේ මේ වතුර බිබී ඉන්නවා මේ. මේ සිංහලෙන් කියන්නේ සිංහල තේරෙනවනේ. උගන්වමින් ඉන්නවා. කතා කර කරමින් ඉන්නවා. මම හිත ඉන්නවා. මම බැන ඉන්නවා. අම්මා උය ඉන්නවා. එහෙම ගන්න පුළුවන් නේ. අන්න කන්ටිනියු කියන්නේ මේ මොහොතේ මේකට කියන්නේ මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ. පර්ෆෙක්ට් කියන්නේ කරලා තියනවා පේන්න තියනවා ප්‍රතිඵල. මේ මං කාලේ ඉන්නේ බඩේ පිරලා මේ. අන්න මම වතුර බීලා තියෙන්නේ මේ. මං ගෙදර වැඩ කරලා තියෙන්නේ මේ. ටියුට් එක දෙනවා අන්න. පර්ෆෙක්ට් කන්ටිනියු කියන්නේ කාලයක් තිස්සේ කරමින් ඉන්නවා අදටත් කරනවා. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කුඩා කාලේ ඉඳලා අදටත් ඉගෙන ගන්නවා. You have been learning English since your childhood. අන්න. බය වෙන්න එපා උදාහරණ කියන්න. එතකොට මේක තේරුම් ගන්න. මේක මහා දෙයක්ද past tense එක නෑනේ ළමයි. අර පුරුදු වල අතීතය. මම බත් කනවා කෑවා. මං දත් මදිනවා දත් මැද්දා. අතීත කාලේ ඒව ටික ගන්නෙ. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. වර්තමාන කාලයේ මේ අපි කරපු පුරුදු ඔක්කොම අතීතයට එකතු වෙනවනේ. දැන් අපි කරමින් ඉන්න එක තව පොඩ්ඩකින් කරමින් හිටියා. කරලා තියෙනවා කරලා තිබුණා. අන්න මේක තමයි එතකොට අතීත කාලේ. වර්තමාන අනාගත කාලේ මොකද වෙන්නේ? future simple. future continue. වේවි. මේ ඔක්කොම කියන්නේ වේවි. මම යාවි. මම යන්නම්. මම යමින් ඉදීවි. මම ගිහිල්ලා තියේවි. මම ගිහිල්ලා ඉඳින් තිබී කාලයක් තිස්සේ. අන්න ඒ වගේ future tense. ඒ කියන්නේ මේ ඔක්කොම මේ දෙකේම future tense එක මේක. නිකම් පදනමක් මම මේ කතා කරේ. තේරුණානේ? එහෙනම් ඔයා පැහැදිලිව ලියා ගන්න ඕනේ මෙන්න මේක පාඩම් කරන්න දැන් මම. ඒ tenses තුන යටතේම තියෙනවා simple, continue, perfect. Perfect continue. right? ඒ හතර simple, continue, perfect, perfect continue. Simple, continue, perfect, perfect continue. අපිට ඕන කියන්නේ go simple present continue, present perfect continue. Simple past continue, past perfect continue. හරි ලේසින්. ඒ කියන්නේ මෙතන බලන්න කියන්නේ මේ බලන්න. Present simple, present continue, present perfect continue. Then perfect taken. ඒ වගේම මෙතන වෙනසක් නෑනේ ළමයි. මේ ටිකේම අතීත කාලයේ නිර්මාණය කරන එකනේ අපි කරන්නේ. මහා වෙනසක් නෑ එතන. මෙහෙමනේ. present tense යටතේ tenses හතරක් තියෙනවනේ. මොකද්ද? present simple, present continue, present perfect continue. තේරුණාද? දැන් අපි සිංහලෙන් ක්‍රියාවක් ගත්තොත් මේ විදියටම තමයි තියෙන්නේ. දැන් මම ඔය යනවා කියන එක වර්ණනා කරලා පෙන්නන්නද ඔයාලට? මම යනවා. මම යමින් ඉන්නවා. මම ගිහිල්ලා තියෙනවා. මම කාලයක් තිස්සේ යමින් ඉන්නවා. මම ගියා. යමින් හිටියා. ගිහිල්ලා තිබුණා. ගිහිල්ලා තිබුණා කාලයක් තිස්සේ. කල වර්ෂයක් දාන්න ඉවරයි. අනාගතේ මම යන්නම්. මම යමින් ඉඳීවි. අර මේ මොහොතේ කරමින් ඉඳීවි කියන එක යමින් ඉඳීවි. කමින් ඉඳීවි. බොමින් ඉඳීවි. ඊට පස්සේ මම කරලා තියේවි.
ඔය පර්ෆෙක්ට් එකේ නිතරම තියේවිදනේ. ඛයාල තියෙනවා, බීලා තියෙනවා, තියේවි කියන ප්‍රත්‍යය දෙන මෙතන. ඊට පස්සේ ෆියුචර් පර්ෆෙක්ට් එක කාලයක් තියෙන ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියු කියන්නේ භාවිතා වෙන්නේ නැහැ. දැන් උතනින් සාමාන්‍යයෙන් ටෙන්සස් 12ක් වගේ ඉන්නේ 12ක් 11ක් වගේ. අනිත් එක කොහොමද භාවිතා වෙන්නේ නැහැ නේ ලැන්ග්වේජ් එකේ. රයිට්. මේ බලන්න කොට මේ වාර නැත්තම් අපි කාලය ගත්තොත් කාලය සාමාන්‍යයෙන් අපි ලේසියට බෙදා ගන්නවා කොටස් තුනකට ප්‍රධාන වශයෙන්. හැබැයි ඒකේ ඇතුලේ තියෙනනේ. දැන් වර්තමාන කාලේ ඇතුලේනේ සිම්පල් තියෙන්නේ. ඒ කියන්නේ පුරුදු. ඒකේ ඇතුලේනේ කන්ටිනියුස් තියෙන්නේ. ඒකේ ඇතුලේනේ පර්ෆෙක්ට් තියෙන්නේ. ඒකේ ඇතුලේ තමයි පර්ෆෙක්ට් කන්ටිනියු තියෙන්නේ. කොහොම මේ ටික ලියාගත්තා කියන්න බලන්න මට. ගැටලු තියෙන අය වන්න බලන්න. right මොනවද ප්‍රශ්න තියෙන අය කියන්න බලන්න. right එතකොට මෙහෙමනේ ළමයි මේ බලන්න දැන් මේ go කියන ක්‍රියාව කියන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා දැන් මට කියන්න බලන්න කීයක් තියෙනවද go කියන ක්‍රියාව දැන් අපි පිළිවෙල ලියනවා මේවා මට කියන මොකක්ද 20 ඔව් 20 තියෙනවා 20 ඔව් දැන් අපි සාමාන්‍යයෙන් මෙතෙන්දී දැන් අපි ඇක්ටිව් වොයිස් එකේදී කතා කරන්නේ අපි අර 8ක් හලලා වෙලා තියෙන්නේ එකපාරට ගන්න බෑනේ ඒ මේ 12ෙම තමයි ඒ 8 හදාගන්නේ අපි 12ක් තියෙනවා 12 ආකාරයකින් කියන ප්‍රධාන වශයෙන් එතන ඉවර වෙන්නේ නැහැ භාෂාවේ. තව තියෙනවා. ඒක දැම්ම ගන්න ඕනේ නැහැ අපි. මේ වර්ණ කීම තමයි සුප්‍රීම වර්ණ කීම. හරි. දැන් මම නිකන් අදහසක් ගන්නම් මෙහෙම. ගන්න පැරැග්‍රාෆ් ඔයාගේ පොතේ අනිත් පැත්ත හරි මෙහෙම හරවගන්න. හරවගෙන ලියන්න. සිංහලෙන් ලියන්න මෙහෙම ලියන්න අපි කිව්වොත් එහෙම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක දිහා බලන්න චුට්ටක් බලන්න ප්‍රසන්ට් සිම්පල් කියන්නේ සරල වර්තමාන කාලය පුරුදු වෙන විදිහකින් කිව්වොත් පුරුදු එතකොට එන්නේ කර්තෘගෙන් පස්සේ ක්‍රියාව ක්‍රියාවෙන් පස්සේ කර්මය කර්මයෙන් පස්සේ තමයි රෙස්ට් එකේ ඉතිරි කොටස එන්නේ හොඳට තේරුම් ගන්න එතකොට අපි වාක්‍යයක් ගන්නවා I go to university every day සාමාන්‍ය සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකත් එක්ක every day කියන එක බොහෝ වෙලාවට යෙදෙනවා හරි එතකොට කර්තෘ ඇවිල්ලා ක්‍රියාවේ පළවෙනි ස්වරූපෙනේ දාන්නේ ක්‍රියාවේ මොන ස්වරූපයේද පළවෙනි ස්වරූපය ඊට පස්සේ කර්මය දානවා මොකද කර්මය කියන්නේ ඒක මම කියලා දෙන්නම් මේ බලන්න ක්‍රියාව කරන කෙනානේ කර්තෘ ඊට පස්සේනේ ක්‍රියාවේ පළවෙනි ස්වභාවය දාන්නේ අපි දැන් ක්‍රියාව කොටස් වලට බෙදුව මත කියන්නේ නේද පළවෙනි verb එක කොටස් දෙකකට බෙදුවා singular plural කියලා දැන් ඔන්න ඔයක වැදගත් වෙනවා ඊට පස්සේ past tense එක කියලා බෙදුවා past participle යෙදුවා present participle යෙදුවා verbal noun එක යෙදුවා මතකනේ ඒ දැනුම තියෙනවා ටික එතකොට subject එක ඇවිල්ලා verb එකේ one ඇවිල්ලා object එක ඇවිල්ලා rest එකනේ තියෙන්නේ ඒතර I go to university every day මම හැමදාම කැම්පස් යනවා පුරුද්දා තනිකර පුරුද්දා හරි ඔයක අපි සිංහලෙන් කියන්න පුළුවන් ආකාර ලියමු ඒක තමයි ඉංග්‍රීසි වලින් ලියන්නේ. ලියන්න මෙහෙම. ලියන්න.
ලියන්න අංක 1 දාන්න. ලියන්න මම කැම්පස් එකට යනවා. හැමදාම කැම්පස් එකට යනවා. පුරුද්දක් හැමදාම. දැන් යමින් ඉන්නව නෙවෙයි. යනවා. right. ඊට පස්සේ ලියන්න මම යමින් ඉන්නවා. ඒක. එයාර කන්ටිනියු එක. මේ තියෙන මම යමින් ඉන්නවා. පර්ෆෙක්ට් එක ලියන්න මම ගිහිල්ලා තියෙනවා. පර්ෆෙක්ට් එක ලියන්න මම ගිහිල්ලා තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා. පර්ෆෙක්ට් කන්ටිනියු ලියන්න මම යමින් ඉන්නව කාලයක් තිස්සේ. හරි? මම යමින් ඉන්නව කාලයක් තිස්සේ. මම යනවා මම යමින් ඉන්න මම ගිහිල්ලා තියෙනවා මම යමින් ඉන්නවා කාලයක් තිස්සේ. ඔය බලන්නකො. හරි? ඔගේ අතීත කාලයට ගත්තොත් එහෙම කෙලින් මොකද වෙන්නේ? මම ගියා. මම ගියා. ලියාගන්න එක. මම ගියා. මම යමින් හිටියා. මම යමින් හිටියා. මොකද ඊළඟට කියන්න බලන්න මොකද්ද වෙන්නේ? මම ගිහිල්ලා තිබුණා. يعني මම ගිහිල්ලා තිබුණා. right මම ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මම යමින් ඉඳලා තිබ්බ කාලයක් තිස්සේ අතීතේ හැබැයි. මම යමින් ඉඳලා තිබ්බා කාලයක් තිස්සේ. මම යමින් ඉඳලා තිබ්බා කාලයක් තිස්සේ. හරිනේ පර්ෆෙක්ට් එක. past tense එක. ඊපස්සේ ලියන්න ඉස්සරහට මම මොකද්ද? යාවි. මම යනවා. ඒ මීනින් දෙකම ගන්නවා. යනවා කියන්නත් පුළුවන් යාවි කියන්නත් පුළුවන්. that she will go. ඇයි යාවි? I will go. යනවා. මම යාවි කියලා වගේ අර්ථයක් කියන්නේ නැහැ නේ. right. එතකොට මම යමින් ඉන්නම්. මම යමින් යාවි. යමින් ඉඳීවි. යමින් කියන ප්‍රත්‍ය දානවනේ. කන්ටිනියු එකෙන් නිතර මින් කියන ප්‍රත්‍ය දානවනේ. ගිහිල්ලා තියේවි අනාගතයේදී. අනාගතේ මොකද්ද? ගිහිල්ලා තියේවි ඉස්සරහට. අනාගතේ ගිහිල්ලා තියේවි. යමින් ඉඳලා තියේවි කාලයක් තිස්සේ දක්වා. ඒ වාක්‍ය භාවිතා කරන්නේ නැහැ. නිකන් ඔය අදහසක් ගත්තනේ. මේ වාක්‍ය රටා යොදන විදිය මම මේ ටෙන්සස් උගන්වන්න නෙවෙයි අද බැලුවේ. නිකන් පොඩි අදහසක් තියෙනවා. පොඩි අදහසක් ගත්තා නම් හරියි. I go to university නේ තියෙන්නේ every day. right. දැන් මම මේක කරනවා දැන් නිකන් පොඩි අදහසක් කියන්න ඕන බලන්න. I subject එක දැම්මා. V1 කියන්නේ verb එකේ පළවෙනි ස්වභාවය. එතකොට මේක වර්ණනා කරනකොට අපිට තියෙනවනේ මෙන්න මේ ටික. මොකද්ද? ක්‍රියාව පදය හරියට දැනන් ඉන්න ඕනේ. go යනවා. ගියා නම් when. ගිහිල්ලා තියෙනවා නම් go. ඔක හිතට මතක තියාගන්න. give දෙනවා. දුන්න නම් give. දීලා තියෙනවා නම් give. Given. දීලා තියෙනවා නම් give. ඔන්න ඕකේ. ඕකේ knowledge එක ටිකක් ඔයාලට තියෙන්න ඕන පැහැදිලිවම. right. එතකොට දැන් සරල වර්තමාන කාලයේ වාක්‍යයක නිතරම වෙන්නේ පුරුද්දක්නේ. අපි කරපු පුරුද්දක් මොනවද? ඒ පුරුද්දම තමයි past tense එකේදී past simple past simple past continue past perfect continue ආය කිව්වේ මොකද මේ ටෙන්සස් ටික බැලුවොත් හරියන්නේ නැහැ වැඩි. ඔන්න එහෙනම් මම අද මූල ආරම්භයක් විදියට ගත්තා පොඩි වැඩක්. දැන් හෙටක් තියෙනවනේ.
හෙට තමයි 8 මාට තියෙන්නේ right හෙට මම ටෙන්සර්ස් ටික සම්පූර්ණයෙන් පටන් ගන්නවා මෙහෙම නෙමෙයි කරන්නේ මේක අදහසක් එහෙනම් ඔයාලට පොඩි වැඩක් තියෙනවා දැන් අපි ගමු හෂිනි සෙව්වන්නේ මට පුළුවන් මේ ටෙන්සර්ස් 12 කියන්න බලන්න තරහ නැතුව කියන්න හෂිනි බලන්න try කරන්න කියන්න පුළුවන්ද බැරිද Present simple, ඔව් present continue, හ්ම් present perfect continue, හ්ම් past simple, past continue, past perfect continue, future simple, හ්ම් future continue, future perfect continue. very good එතකොට ඔතන හෂිනි අපි ප්‍රධාන වශයෙන් පාඩම් කරගන්න ඕනේ මොකක්ද මුලින්ම ටෙන්සස් තුනනේ present past future උඩට Present, ගත්තා past, future. ඊට පස්සේ ඒව ඇතුලේ කොටස් කීයකට බෙදනවද හතර. මොනවාද හතර Simple, simple continue, continue perfect Perfect. continue. very good හරි හර්ෂිනි මට අග ඉඳන් මුලට කියන්න ටෙන්සස් ටික Future simple, future perfect, future continue, future perfect, නෑ නෑ future නෑ perfect continue. අග ඉඳන් කියන්න future perfect continue ඊට පස්සේ කල්පනා වෙන්න Future perfect continue, future perfect, future continue, future simple, past perfect continue, past perfect, past continue, past simple, present perfect continue, present perfect, present continue, present simple. හොඳයි very good යාට සාමාන්‍යයෙන් පුළුවන් කරගන්න හොඳයි thank you යාට අපි ගත්තොත් හිරුනි පෙරේරා හිරුනි කියන්න බලන්න ටෙන්සස් 12 මොකක්ද මොකද හිරුනි Simple present, present continue, present perfect continue, past simple, past continue, past perfect continue, future simple, future continue, future perfect continue. right okay හොඳයි thank you දැන් හැමෝගෙන් මම ගන්න යන්නේ නැහැ ඒ වුණාට මම දන්නවා හැමෝම දැන් ඔලුවට දාගෙන ඉන්නේ අපි වර්ණ කීමට ආවේ නැහැ තාම මෙහෙම නෙමෙයි වර්ණ ගන්න මේක ටෙන්ස් එක ලියලිය අදාළ වර්ණ කීම ගන්න මම නිකන් ওই 12 ලියන්න නිකන් අර අපි කියන්නේ ආකල් එකට කියන නිකන් I go I am going I have gone been going පොඩි අදහස ඒක වැඩි හිතන්න එපා I go මම යනවා I am going මම යමින් ඉන්නවා I have gone මම ගිහිල්ලා තිනවා I have been going මම යමින් ඉන්නවා කාලයක් තිස්සේ I went මම ගියා I was going ඔන්න බලන්න එකම රටාව යන්නේ හොඳේ මෙතන බලන්න I had gone ගිහිල්ලා තිබුණා I had been going බලන්න මම යනවා මම ගියා මම යමින් ඉන්නවා මම ගිහිල්ලා තිබුණා යමින් හිටියා මම ගිහිල්ලා තිනවා මම ගිහිල්ලා තිබුණා මම යමින් ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ මම යමින් ඉඳලා තිබුණා මේක සිංහලෙත් මේ විදිහට ඊට පස්සේ I will go යාවි
I will be giving. I will have gone. I will go mamena. I will be go. I will be giving you going. Right. I will have gone. I will be. බලන්න මේ ටික කොච්චර ලේසිද කියලා දැන් මම එකින් එකට කියලා දුන්නාම මේ මීට වඩා ලේසියි. හරි. ඒ කියන්නේ එකම ඕනම ටෙන්ස් එකක් දුන්නොත් ඒක වර්ණ ගන්න පුළුවන් වෙනවා 12ටම. දැන් මම කියන Kamal studies Tamil. Kamal studies Tamil. Kamal is studying Tamil. Kamal has studied Tamil. Kamal has been studying Tamil. Right. Kamal studied. Kamal was studying. Kamal had studied. Kamal had been studying. Kamal will study. Kamal will be studying. Kamal will have studied. Kamal will have been studying. අර මේ වගේ වර්ණ ගන්න ඕන 12ටම ඒක මම ඔයාගෙන් කටපාඩම් ගන්නවා. පුළුවන් අය මේ වගේ ප්‍රැක්ටිස් කරන්න. මම දැන් හෙට කරනවානේ. right ඔය දාලා තියෙන ටියුට් එහෙම හැමෝම ගන්න. print out එකක් ගන්න. ඒ දාලා තියෙන ටියුට් වටිනවා. right මම හිතනවා අදට ගොඩක් දේවල් ඔළුවට ගියා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙන අය මැසේජ් එකක් දාන්න කතා කරන්නට මම හිතනවා ප්‍රශ්න තියෙනව නැත්තේ නෑ. ඒක අපි නිරාකරණය කරගමු. වර්ණ ගේම කියන මාතෘකාව හෙට අපි කතා කරනවා ආයේ. දැන් මේකනේ පොඩි මූලාරම්භයක් ගන්න අපි හෙට උදාහරණයක් ටෙන්සස් 12ම කතා කරගෙන යන එකින් එකට මොනවාද වෙනස්කම් මොනවාද වෙන්න ඕනේ ඒව කතා කරමු. right ඒ නිසා හැමෝම මේ ටෙන්සස් ටික උත්තර කරගන්න මේ වර්ණ ගීම උත්තර කරගන්න conjugation එක. එහෙනම් thank you very much everybody. මොනවාරි ප්‍රශ්න තියෙනවද ළමයි? මොනවද තියෙන්නේ? Thank you sir, Triple James. Good night. Have a good night, everybody. Good morning, Nabe. Good night. Morning.